ආයිබෝල් එතකොට අපි කරන්න උත්සාහ ගන්න මේ ඉතිරි මාස ටිකේ මේ ගැටලුව මේ ප්‍රශ්න ටිකටම තිබුණොත් අපේ විෂය නිර්දේශ ඉවර කරගන්න වෙන්නේ 16 වෙනිට යනකොට අනිත් 2020 කවුරුකට යනකොට ඒක නිසා යම් උත්සාහයක යෙදෙනවා මේ විදිහට ඔයාලට පාඩම කරගෙන යන්න ඔයාලට පහසුකම් තියෙනවා නම් මේ වැඩේ අපි ඉදිරියට කරගෙන යමු. අපි ඒක මුලින් කරලා බඳු කරගෙන යන්න පුළුවන් වැඩක්. මොකද ගොඩක් අධ්‍යාපනික ක්ලාස් වල ඉගෙනීම් කරන්නේ Zoom වගේ ඇප් එකකින් ඔන්ලයින් තමයි උගන්වන්නේ. නමුත් අපිට ඔන්ලයින් කරන්න අපේ ප්‍රදේශයේ හැටියට පහසුකම් නැති කියලා මට විශ්වාසයක් නැහැ. මොකද ඔන්ලයින් උගන්වනකොට ඒ මොහොතේ ඒ පන්තිය කරන වෙලාවේ මම පැය දෙකක් උගන්වනවා. ඔයායි පැය දෙකක් ඉතන නැති වෙනවා. නමුත් ඒ වෙලාවේ ඔයා ඉන්ටර්නෙට් සිග්නල් නැති වුණොත් නේද? ඒ වගේ දෙයක් වුණොත් එහෙම යම් කිසි කොටසක් බලන්න ආවොත් ඒ කාර්යයට බලන්න අවස්ථාව හම්බ වෙනවා. ඒක නිසා මේ විදිහට පාඩම් කරලා ඒක අසාර්ථක වෙනවා නම් වෙන ක්‍රමයකට යන්න බලමු. අපි මේ ප්‍රශ්නේ මේ කොරෝනා යටු වෙන්න කලින් කරමින් සිටියේ හයිඩ සංකල්පය. ඒක අපි ටියුට් එකේ පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා අපිට පාඩමේ කරන්න. නමුත් දැන් මම මේ වෙලාවේ ඒක පටන් ගන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද අනිත් වැඩක් කරනකොට නම් අනිත් වැඩි අනිත්තරදී පටන් ගන්න ඕනේ. ඒ නිසා තුන්වෙනි වාරයට අදාළව මේ තුන්වෙනි වාරයට අදාළව තරංග පරාවර්තනය හා වර්තනය කියන පාඩමක් අපි වැඩි පටන් ගන්නවා. ඒ වාට උත්ති කරගෙන ලියන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. එතකොට තරංග වර්තනය හා පරාවර්තනය මේකට අපි ඉගෙන ගන්න ආලෝකය පද්ධතිය. අද දවසේ අපිට ආලෝකය කියන කොටස විතරයි කතා කරන්න වෙන්නේ. මොකක්ද මේ ආලෝකය? ආලෝකය කියලා කියන්නේ ශක්ති විශේෂය. ඒ කියන්නේ විභව ශක්තිය, චාලක ශක්තිය, විද්‍යුත් ශක්තිය, තාපය ඒ ගොඩින් ආලෝකය කියන්නේ. නම ආලෝකය කියන්නේ ශක්ති විශේෂය. ශක්ති විශේෂය. අනිකුත් ශක්ති වලට වඩා විශේෂිත ශක්ති විශේෂය. මම එහෙම කියන්නේ දැන් විද්‍යුත් ශක්තිය නැතුවට ජීවිත ජීවත් වෙනවා. විද්‍යුත් ඒවා ගන්න කලින් ජීවත් වෙනවා. මේ නමුත් මෙතන මේ කියන ආලෝක ශක්තිය ජීවිත සුවිශේෂී. මොකද ආලෝකය ජීවීන්ගේ සුවිශේෂී ජීව ක්‍රියාවලියක් සඳහා ශක්ති ප්‍රභවීකයට ක්‍රියාත්මක. ඔයා ඒක දන්නවා මේ වෙනකොට ඔයාලට විතර මතක් වෙලා තියෙන බර ප්‍රශ්නේ ඔයාගෙන් අහන්න දෙයක් නැති වුණාට ආලෝකයේ අත්‍යවශ්‍ය ජීව ක්‍රියාව තමයි ශාකවල ප්‍රභා සංශ්ලේෂණය. ඒකෝට ප්‍රභා සංශ්ලේෂණය කරන්න ආලෝකය අවශ්‍යයි. ආලෝකෙ මුදුනාන ප්‍රභා සංශ්ලේෂණය. නෑ ප්‍රභා සංශ්ලේෂණය නැත්තම් සාකත් නෑ අපි. මේක ඉතින් ශක්ති විශේෂය. ආලෝකය තැනකින් ඉඳන් තව තැනකට ගමන් කරන්නේ විද්‍යුත් චුම්බක තරංග ආකාරය. විද්‍යුත් මෙතන යාන්ත්‍රයක් නෙවෙයි වෙන්නේ. විද්‍යුත් චුම්බක තරංග වර්ගයට අයිති වෙනවා. එතකොට මෙයා ත්‍රිත්‍යයක් කියන්නේ කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැති තැනක් කරා 3 ගුණ කිරීම 18 වෙනි බලයක් ms වෙන එකයි කියන්නේ තත්පරයට මීටර 3 ගුණ කිරීම 18 වෙනි බලයක් කියන්නේ වාට තේරෙන භාෂාවෙන් කිව්වොත් එක තත්පරයකට කිලෝමීටර් 3 ලක්ෂයක් ගමන් කරනවා. තත්පරයකට කිලෝමීටර් 3 ලක්ෂයක ඉහළ ප්‍රවේගයකින් මේක ප්‍රවේගයකින් ගමන්. අපි ආලෝකය ගැන පොඩ්ඩක් ලියලා ඉමු. ආලෝකය. ආලෝකයේ ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වූ දැන් ලියන්න ඕනේ ටියුට් එකේ. ආලෝකයේ ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වූ ශක්ති විශේෂයකි. විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් ගමන් කරන ආලෝකයට
රික්තයකට මේ සංඛ්‍යාව ලියන්න. රික්තය 3 ගුණ කිරීම 10 8 වෙනි බලයක් ඉන්නේ එක. පෙරිමීටර් 3 ගුණ කිරීම 10 8 වෙනි. කයන්නක් දාන්න. පමණ ප්‍රවේගයක් ඇත. පමණ ප්‍රවේගයක් ඇත. අපිට මුල් ටිකේදී කතා කරන්න තියෙන්නේ මේක කලින් ඉගෙනගත්ත 6 7 පන්ති වල ඉගෙනගත්ත කාරණා ටිකක් තමයි. ආලෝකයේ ගමන් කිරීම මත මාධ්‍යයන් ද්‍රව්‍ය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි යම් මාධ්‍යයක් කරා ආලෝකය හොඳින් විනිවිද ගමන් කරනවා නම් මේ පිටිම ආලෝකය එහා පැත්තට ගමන් කරනවා විනිවිද ගමන් කරනවා. අපි ඒකට කියනවා පාර දෘශ්‍ය මාධ්‍යයක් නැත්නම් පාර දෘශ්‍ය ද්‍රව්‍යයක් කියලා. පාර දෘශ්‍ය ද්‍රව්‍ය නැත්නම් පාර දෘශ්‍ය මාධ්‍ය. උදාහරණයක් මතක් වෙන්නේ. පිරිසිදු වාතය. නේද? වාතය තුලින් අපි දකින්නවට දේවල්. පිරිසිදු ජලය. එතකොට අවර්ණ වීදුරු. ඔය පොත් වලට දාන පිටකොළ කියන අවර්ණ පොලිති ඒ වගේ. ඒ තවත් ඇතම් මාධ්‍ය තියෙනවා ආලෝකය යම්කිසි ප්‍රමාණයකට පතනය වුණාම එහා පැත්තට ගමන් කරනවා. නමුත් සම්පූර්ණයෙන්ම විනිවිද ගමන් කරන්නේ. ඉතින් ඇත්තටම වෙන්නේ නම් අපි මේ සාකච්ඡාවෙන් කිව්වට ආලෝකය ආවට ආපු මාර්ගයේ දිගේ ගමන් කරන්නේ නැති එක. නෙමෙයි. විසාරික පරාවර්තන අපි දැනට මෙහෙම කිව්වොත් එන ආලෝක ප්‍රමාණය තරම් එහා පැත්තට යන්නේ නැහැ කියලා හිතනවා. ඒ කියන්නේ වැරද්දක් තියෙනවා මම කිව්වට ළමයි පන්ති එච්චර ප්‍රශ්නයක් නෑ. ඉතින් අර පතනය වෙන ආලෝකය සමාන්තරව එහා පැත්තට යන්නේ එහෙට මෙහෙට විසිරීලා යමක් තමයි වෙන්නේ. කොහොමද විනිවිද ගමන් කරනවා. ගමන් කරන්නේ නැත්තේ මත වශයෙන් විනිවිද ගමන් කරනවා. අපි ඒවට කියනවා පාර වාෂ. භාගයට නිකන්නේ වාෂ මාධ්‍ය. ඒකට ඒකට උදාහරණයක් මතක. ඉතින් මල් වීදුරු ජනෙල් වලට තරම් මල් වීදුරු. මල් වීදුරු දාපු ජනෙල් එකේ ඇතුලේ මිනිස්සෙක් හිටියට අපි එළින් ඉඳන් බැලුවොත් ඉන්න මිනිස්සයා අපිට අඳුරන්න බැහැ කෙනෙක් ඉන්නවා. නිකන් සාමාන්‍ය අවර්ණ වීදුරුද මිනිස්සයා අඳුර ගන්න පුළුවන්. ඒක අඳුරන්න බැහැ. හැබැයි ඒතුළේ ලයිට් එකක් දාලා තිබුණා ලයිට් එක දාලා තියෙනවා කියලා එළියට පේනවා. ඒකේ බල්බ් එකක් පත්තු කරලා තිබුණා ඒකේ ආලෝකය දැනෙනවා. ඒක මිනිස්සෙක් එහා මෙහා ගියොත් එහා මෙහා යන ඡායාව පෙනුනට මිනිස්සයා අඳුරනවා. ඒක ඒ වගේ එකක්. සව් කඩදාසි මේ සක්කුල කියලා කියන්නේ තෙල් කඩදාසි ඇතැම් රෙදි වර්ග කියන්නේ මද වශයෙන් විවිධ ගමන් කරන රෙදි වර්ග අපි පාසල් net අඳුර දෙන රෙදි බව යම් කිසි පාසක ගතියක්. එතකොට අනිත් තමයි ආලෝකයේ කිසිසේත්ම විනිවිද ගමන් කරන්නේ නැති. එක කිරණයකටවත් දිහා පැත්තට යන්නේ. පාරාන්තම आलोक किसी गमन न पारान कॉन्क्रीट कॉन्क्रीट यहाँ यहाँ पे लोह धातु एल्यूमिनियम धातु अక్కడ धातु तब धातु वगैरह लेयर लकिंग यहाँ पे ये वगैरह लाइक අපි ඒක පොරොත්තු ආලෝකයේ ගමන් කිරීමේ ස්වභාවය අනුව ද්‍රව්‍ය ප්‍රදාන කොටස් තුනකට බෙදිය හැකියි. ඊම පළවෙනි එක පාර දෘශ්‍ය මාධ්‍යයටදී ආලෝකයේ හොඳින් විනිවිද ගමන් කරන මාධ්‍ය. ආලෝකයේ හොඳින් විනිවිද ගමන් කරන මාධ්‍ය. පාර දෘශ්‍ය මාධ්‍ය ලෙස හැඳින්වේ. පාර දෘශ්‍ය මාධ්‍ය ලෙස හැඳින්වේ. තුන් දෙකක් වගේ යන්නේ නැත්නම් ඊගාවුලේ ගන්න උදාහරණ පිරිසිදු ජලය පිරිසිදු වාතය අවර්ණ වීදුරු පාරභාෂක මාධ්‍යක දෙක ආලෝකයේ මද වශයෙන් විනිවිද ගමන් කරන ද්‍රව්‍ය ආලෝකය මද වශයෙන්
විනිවිද ගමන් කරන ද්‍රව්‍යයි. පාරභාෂික මාධ්‍ය ලෙස හැඳින්වේ. පාරභාෂික මාධ්‍ය ලෙස හැඳින්වේ. උදාහරණ මල් වීදුරු, තෙල් කඩදාසි, සවුල් කඩදාසි, තෙල් කඩදාසි, සවුල් කඩදාසි. අංක 3 පාරාන්ද මාධ්‍ය. පාරාන්ද මාධ්‍ය. ආලෝකය කිසිසේත්ම විනිවිද ගමන් නොකරන ද්‍රව්‍ය. ආලෝකය කිසිසේත්ම විනිවිද ගමන් නොකරන ද්‍රව්‍ය. පාරාන්ද මාධ්‍ය ලෙස හැඳින්වේ. ආලෝකය කිසිසේත්ම විනිවිද ගමන් නොකරන ද්‍රව්‍ය පාරාන්ද මාධ්‍ය ලෙස හැඳින්වේ. උදාහරණ කොන්ක්‍රීට්, කොන්ක්‍රීට්, ලෝහ තහඩු, ලෝහ තහඩු, ලී, පාට්ටු, ඒ වගේ කල් ලියන්න. ඊකට පොඩ නෝට් එක බලමු. ආලෝකය නිකුත් කරන ආකාරය අනුව වස්තු කොටස් දෙකකට බෙදිය අපි මේ දන්නවා පොඩි පන්තික දිනන. ඒක නිසා මේ වගේ වෙලාවක මේ වගේ එකක් හොඳට තේරුම් විස්තර කරන එකේ තේරුමක් නෑ. ඒක නිසා මම ඒක කිව්වොත් කියන්නේ. වඩ වඩ මෙහෙම කතාවක්. අයි පන්ති දිනන. මේක කාමරයක්. මේ කාමරේ කිසිදු ජනේලයක් නෑ. ලැටිස් නෑ, උලන් කවුල් නෑ. මතක නෙමෙයි කතාවක්. එතකොට මේ කාමරේට දොර ඇරගෙන ගිහින් දොර වහනවා ළමයි. දොර වහලා. උඩට කොන්ක්‍රීට් එක වහලයක් නෙමෙයි කොන්ක්‍රීට් එක තියෙන්නේ. ඒ කියන්නේ ස්ලැබ් එක දාලා. කවුරු මොකද? මේක ඇතුලේ එක බල්බ් එකක් තියෙනවා. හැබැයි ඒක පත්තු කරන්නේ නැහැ. ඔය බල්බ් එකේ මතකද කියපු කාරණාට මෙතන මේසයක් තියෙනවා කියලා මතක හැටියට මතක් එසි මතක එතන මොකක් කර තිබ්බ වස්තුවක් මල් පෝච්චියක් වගේ ළමෙක් යනවා දැන් මේ ළමයාට බල්බ් එක පේනවා කිසිදු ආලෝකයක් නෑ වටේම වහලා බල්බ් එක දාලා ළමයාට බල්බ් එක පේන්නේ ඈ ළමයාට මල් පෝච්චිය මේසේ පේන්නේ කොටිම ළමයාට පේන්නේ ඒ වෙලාවේ තමයි ස්විච් එක දාන්නේ ස්විච් එක දාපු ගමන් අන්න බල්බෙන් විදින ආලෝකයේ ළමයාගේ ඇහැට එතකොට ළමයාට බල්බ් එක පේනවා මේ බල්බ් එක පත්තු කළොත් මල් පෝච්චිය පේනවා බල්බෙන් විහිදෙන ආලෝකය ළමයාගේ හැට ආවම ළමයාට බල්බ් එක පේනවා. ඉතින් බල්බේ ආලෝකය විහිදුණා කරන්ට් එක දුන්නා. ඒකම ස්විච් එක දානකොට මල් පෝච්චියක් පේන්න බල්බේ පත් වෙනකොට මල් පෝච්චිය පේන්න. එහෙනම් මල් පෝච්චියෙන් දෙනු ආලෝකයෙන් ගොන්නන්නේ. එහෙම එන්න මේ ස්විච් එක දානකොට මල් පෝච්චියක් පත් වෙනවා. නෑ එහෙම වෙන්නේ. එහෙනම් බල්බෙන් විහිදෙන ආලෝකයේ ගිහින් මලේ වැදිලා බල්බෙන් විහිදෙන ආලෝකයේ ගිහිල්ලා මල් පෝච්චියේ වැදිලා මලේ වැදිලා මල් පොකුරේ වැදිලා පරාවර්තනය වෙලා ළමයාගේ හැට. අන්න ඉතින් අපේ ඊගව අනුමාතුකා දෙක උපදිනවාට මතක් වෙන්නේ නැති. බල්බේ පේන්නේ බල්බෙන් නිකුත් වන ආලෝකය නිසා. මල් පොකුර පේන්නේ බල්බෙන් එන ආලෝකයේ මල් පොකුරේ වැදිලා ඒක පරාවර්තනය වෙලා ගිහිල්ලා ඇහැට. බල්බේ නිකුත් කරන්නේ තමාගේ ආලෝකයේ සොකියාරය. සොකියාරය. අන්න එහෙම සොකියාලෝකයේ නිකුත් කරන බල්බේ වගේ වස්තුන් අපි කියනවා දීප්ත වස්තු. නමුත් මල් පෝච්චිය මල් පොකුර විහිදුවන්නේ තමාගේ ආලෝකයෙන් නෙමෙයි සොකියාලෝකයෙන් අනුන්ගේ ආලෝකයක් තරම් පරාවර්තනය. අපි ඒවට කියනවා අදීප්ත වස්තු.
දීප්ත වස්තු දල්වන ලද බල්බය, දල්වන ලද දීප්තිපන්දමක දැල්ල, සූර්යයා, තරු ඒ වගේ. අදීප්ත වස්තු. ග්‍රහලෝක, චන්ද්‍රය, ඒගොල්ලෝ ආලෝකය නිකුත් කරන්නේ සූර්යයාගේ ආලෝකය නිකුත් කරනවා. මේ අපිට තියෙන බොහෝ දේවල් වාගේ පෑන පොත නේද? එතකොට ඔය තියෙන වටේ තියෙන ගස් කොළ මිනිස්සු ඒ ඔක්කොම අදීප්ත වස්තු. හරි. ආලෝකයේ නිකුත් කරන ආකාරය අනුව ද්‍රව්‍ය කොටස් දෙකකට බෙදිය හැක එක දීප්ත වස්තු. ඒ යටතේ තමාගේම ආලෝකයේ නිකුත් කරන වස්තුන් දීප්ත වස්තුන් ලෙස හැඳින්වෙනවා. තමාගේම ආලෝකයේ නිකුත් කරන වස්තුන් තමාගේම ආලෝකය නිකුත් කරන වස්තුන් දීප්ත වස්තුන් ලෙස හැඳින්වෙනවා. උදාහරණ සූර්යයා, දල්වන ලද බල්බය, දල්වන ලද දීප්තිපන්දම් දැල්ල. අදීප්ත වස්තු ඊගාව පිටු අංක 3 අදීප්ත වස්තු ස්වකීය ආලෝකයේ නිකුත් නොකර ස්වකීය කිව්වේ තමයි ස්වකීය ආලෝකයේ නිකුත් නොකර විනත් ආලෝක ප්‍රභවයක ආලෝකය විනත් ආලෝක ප්‍රභවයක ආලෝකය පරාවර්තනය කිරීම නිසා නිරීක්ෂණය වන වස්තුන් පරාවර්තනය කිරීම නිසා නිරීක්ෂණය වන වස්තුන් අතීත වස්තු ලෙස හැඳින්වේ. අතීත වස්තු ලෙස හැඳින්වේ. අතීත වස්තු ලෙස හැඳින්වේ. ආලෝකයේ හැසිරීම ගැන කතා කරනවා නම් මේ යම් කිසි පෘෂ්ඨයක් කියලා හිතන්න. මේ යම් මාධ්‍යයක් කියලා හිතන්න. මම රේඛාවක් කියලා. මේක වටා. මෙන්න මේ රේඛාවෙන් වෙන් වෙන්නේ මාධ්‍යයන් දෙක. ඒ කියන්නේ මේක වාතය මේක ජලය. මේ පැත්ත වාතය මේ පැත්ත වීදුරු. මේ පැත්ත වීදුරු මේ පැත්ත දියමන්ති. මාධ්‍යයන් දෙකක් කියලා හිතන්න. මේ පැත්ත වාතය මේ පැත්ත යකඩ එහෙම වෙන්නත් පුළුවන්. මේ පැත්ත වාතය මේ පැත්ත රිදි එහෙම. එතකොට මේ අතරමැදි පෘෂ්ඨය මාධ්‍යයන් දෙක වෙන කරන පෘෂ්ඨයට ආලෝක කිරණයක් මෙන්න මෙහෙම වැටුණා. එයා හැසිරෙන ආකාර දෙකක්. එකක් තමයි ආලෝක කිරණේ වැටිලා ඒ මාධ්‍යෙන් ආලෝක කිරණේ බී මාධ්‍යය. ඇතුළු වෙන්නේ නැතුව පෘෂ්ඨේ වැදිලා හැරිලා ආපසු ගමන් කරනවා. අපි ඒකට කියනවා ආලෝක පරාවර්තන. යම් මාධ්‍යයක් කරා එන ආලෝක කිරණේ මේ පෘෂ්ඨේ වැදුනම ආපසු හැරි එම මාධ්‍ය තුන. ඒ කියන්නේ ඒ වලින්මයි ආවේ ඒ වලින්මයි යන්නේ. ආපසු හැරි ගමන් කරනවා. එහෙම කරනවා නම් අපි ඒකට කියනවා ආලෝක පරාවර්තන. එහෙම වෙන්නේ නැතුව දෙවිනි මාධ්‍යයට ගමන් කරනවා. බොහෝ විට දෙවිනි මාධ්‍යයට මේ වගේ ඇතුල් වෙනකොට මේ ආපු මාර්ගය පොඩ්ඩක් වෙනස් වෙලා පොඩ්ඩක් හැරි ගමන් කරනවා. යන්න ආපු පාරේ මේ යන්නේ නැතුව චුට්ටක් හැදලා තමයි ගමන් කරන්නේ. ඒක අපි ඉදිරියට කතා කරමු. ඒ මාතෘකාවයි. අන්න එහෙම ගමන් කරනවා කියනවා ආලෝක වර්තනය. අපි ඊගාවට ඉගෙන ගන්න ආලෝක පරාවර්තනය, ඊගාවට වර්තනය කියන කොටස් ටික අපි ඉස්සෙල්ලා ආලෝක පරාවර්තනයට යමු. ආලෝක පරාවර්තන. යම් මාධ්‍යයක් තුලින් ගමන් කරන ආලෝක කිරණයක් යම් මාධ්‍යයක් තුලින් ගමන් කරන ආලෝක කිරණයක් යම් පෘෂ්ඨයක් මත පතිත වී ආපසු හැරි
එම මාධ්‍ය තුලින්ම ගමන් කිරීම ආලෝක පරාවර්තනය. එම මාධ්‍ය තුලින්ම ගමන් කිරීම ආලෝක පරාවර්තනය. ගමන් කිරීම ආලෝක පරාවර්තනය. තල දර්පණ මගින් සිදුවන ආලෝක පරාවර්තනය ගැන ඉගෙන ගන්නයි හදන්නේ. ඉතින් අපි අපේ ටියුබ් එක හදලා තියෙන ක්‍රියාකාරකම් වලට මේක ක්‍රියාකාරකම කරන්න වෙන්නේ අපිට මේ තියෙන තත්ත්වයටදී. හදිසියෙ පන්ති පටන් ගත්තත් අපිට පොකුල් බැල ක්‍රියාකාරකම් වල කොහොමත් කරන්න වෙන්නේ නැහැ. එකතු වෙලා 14යි එක ක්‍රියාකාරකම මෙන්න මෙහෙමයි කරන්න කියලා කියන්නේ. සුදු කඩදාසියක් A4 එකක් අරගෙන ඒ A4 එකේ මෙන්න A4 එක සුදු කඩදාසිය මේක මෙහෙම ඉරක් ගහලා ඒක මත තල දර්පණයක් මෙන්න ඒක මත තල දර්පණයක් මෙහෙම තියන්නේ. ඒ කියන්නේ මේ නම් සුදු කඩදාසිය තල දර්පණයේ මෙන්න මෙහෙම තියන්න. ලම්බකව තියන්න. ඒක මේ පැත්ත නම් මුණ බලන්න. මේ සුදුින්නේ සුදු කඩදාසිය තියෙන මේ අතට මෙන්න මෙහෙම තියන්න උදා. පැහැදිලිද? එහෙම තියනවා මෙහෙම තමයි පෙන්වන්නේ. අඳින්න. එහෙනම් මේ තියෙන්නේ තල දර්පණය. ඊට පස්සේ විදුලි පන්දමක් අරගෙන ලේසර් ටෝච් එකකින් නම් හොදට කරන්න පුළුවන්. විදුලි පන්දමක් අරගෙන ඒකේ ආලෝකයේ කුඩා වෙන විදිහේ සැකස්මක් හදා ගන්න ඕනේ. එක්කෝ කළු කඩදාසියකින් වහලා මැද කුඩා සිදුරක් ඉඳලා හරි නැත්නම් පණාවක් වගේ එක තීරුවක් ඉදිරි කරලා අනිත් ටික වහලා දාලා හරි කුඩා ආලෝක කතම්බය ඒ කණ්ණාඩිය විසිට මෙන්නේ මේ විදිහට කණ්ණාඩිය එහෙම යොමු කළාම අපිට පේනවා සුදු කඩදාසිය දිගේ ආලෝක ඉර වගේ ආලෝකේ ඉරක් වගේ යනවා. රේඛාව. ඒක ගිහින් කණ්ණාඩිය වැදුණු ගමන්ම ඒක මෙන්න මෙහෙම අනිත් පැත්තට මේ විදිහට. මේ ඊතල නෑ බලන්න කියනවා. ඒක ඊතල නෑ මම මෙහෙම පෙන්නනවා. යාළුවා එක සහ එන්නේ. පැහැදිලිද? අපි මේ වෙලාවේ කරන්නේ ආලෝකයේ යන මේ ක්‍රියාව පැන්සලකින් සටහන්. කොහොමද පැන්සලකින් සටහන් කරන්නේ? පැන්සලක් තරම් මීහලින් තිතක් තියෙනවා, මීහලින් තිතක් තියෙනවා, මීහලින් තිතක් තියෙනවා. ආය පැන්සල අරගෙන මෙතනින් තිතයි, මෙතනින් තිතයි, මෙතනින් තිතයි. ඊට ටෝච් එක ඕෆ් කරපු ගමන් ටෝච් එක ඕෆ් කරලා මේ රේඛාවයි නැති වෙනවනේ. ආලෝක කිරුම් දෙක නැති වෙනවනේ. නමුත් අර පැන්සලෙන් තියෙන ටික තියෙනවනේ. නේද? අපිට පුළුවන් මෙතන කණ්ණාඩිය අයින් කරලා කණ්ණාඩිය අයින් කරාම කණ්ණාඩිය තියපු රේඛාව තියෙනවා. කණ්ණාඩිය අයින් කළාට කණ්ණාඩිය රේඛාවක් ගහලා ඒක උඩනේ මෙහෙම තිබ්බේ. ඒක තියෙනවා. දැන් අර ටික තියෙනවනේ මෙන්න මෙහෙම. අර පැන්සලෙන් තියෙන ඒ ටික යා කරනවා. අනිත් පැත්තත් ඒ විදිහට ටික තියෙනවා යා. මේ තමයි ආපු ආලෝක කියන්නේ පතන කියන්නේ. මේ තමයි පහු යන ආලෝක කියන්නේ පරාවර්තන. මේ තමයි ආලෝක කියන්නේ ගැටුම. එල්ටි පතන කියන්නේ ගැටුම. පතන ලක්ෂය කියලා අපි කියන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ ලක්ෂයට මෙන්න මේ පෘෂ්ඨයට ලම්බකයක් නිර්මාණය කරනවා. කව කට්ටරම් පැන්සලේ කවක් මේ දන්නවනේ මේ ලම්බකයක් නිර්මාණය කරන්න මේක දාලා එතන තියලා ආපහු ඔහොම දාලා මෙහෙම දාලා නේද? ඒක දන්නවනේ. ඒක මේට මෙන්න මෙහෙම ලම්බකයක් නිර්මාණය කරනවා.
ඒ ටික කරනකොට කණ්ණාඩි අයින් කරන්න නිර්මාණයක් මේ කරන්නේ. මේ ලක්ෂයේදී කිරණේ ඇවිදිලා වැටුණු ලක්ෂයේදී මෙන්න මේ පෘෂ්ඨයට ලම්බකයක් නිර්මාණය කරලා. අපි ඒකට අභිලම්බය කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි කෝණමානය අරන් මැනලා බලන්න. කෝණමානය අරන් මැනලා. අනිවාර්යයෙන්ම අපිට පේනෝක මෙන්නම ඔය කෝණ දෙක එකිනෙකට සමානයි කියන්නේ. එකිනෙකට සමානයි. දැන් ඔයා මේක අහගෙන හිටියනේ. කණ්ණාඩි කැල්ලක් ගෙදර තියෙනවා. ඒකෝ එකක් හොයාගත්ත හැටි. එතකොට ටෝච් එකක් තියෙන ගෙදර නේද? මේක වාට කරන්න. මේ කතන්දරය අනිත් කරන්න. ඒකට කණ්ඩායමක් එක්ක කරන ක්‍රියාකාරකමකට වඩා වෙනට වඩා විවේකයක් තියෙනවා. කරන්න පුළුවන් ඒවට ඉදිරි කරගන්න. මොකද ක්‍රියාකාරකම් නොකර 9-10ට යනවා කියන කී බොහොම කිසිදුම ඒක ඉතාලම මේ වැඩි වැඩක්. මොකද අපි ක්‍රියාකාරකම් පන්තියේදී කරන්න තියෙන අවසාන අවුරුද්ද මේ. කොහොමද මුලින්ම කිව්වා අපි 10-11 ක්‍රියාකාරකම් කරනවා. අදලාට අත්‍යවශ්‍ය යම් කාරණාවක් එක පැහැදිලි කරන්න බැරිම තැනක් වුණොත් ප්‍රැක්ටිකල් එකක් කරලා කරන්න. ඒක විභාග පස්සේ අපි මේක ක්‍රියාකාරකම් කරන්න තියෙන අවුරුදු ටික තමයි 6 ඉඳන් 9 වෙනකම්. මේ අපේ ළමයි අන්තිම කොටස යන්නේ. මේක පුළුවන් දේවල් නිසා අනිවාර්යෙන් කරන්න. right. අවශ්‍යතාවය තල දර්පණයක් සුදු කඩදාසියක් විදුලි පන්දමක් 30 cm ඒ කියන්නේ සෙන්ටිමීටර 30 cm කෝදුවක් ඕනමානයක් පැන්සල ක්‍රමයට යමු. කඩදාසිය මේසේ මත තබා ඒ මත ලම්බකව සිටින සේ තල දර්පණය තබා දර්පණයේ තැබූ රේඛාව පැන්සලෙන් සටහන් කරගනු ලැබේ. ඉන්පසු දර්පණයට ආනතව විදුලි පන්දම ආධාරයෙන් පටු ආලෝක කදම්බයක් එල්ල කරනු ලැබේ. එම ආලෝක කදම්බය දර්පණයේ වැටි පරාවර්තනය වන මාර්ගය පැන්සලෙන් සටහන් කරගනු ලැබේ. ඉන්පසු දර්පණය ඉවත් කර කිරණ සටහන් සම්පූර්ණ කර. පතන ලක්ෂයේ සිට
දර්පණ රේඛාවට පතන ලක්ෂයේ සිට දර්පණ රේඛාවට අභිලම්බයක් නිර්මාණය කරනු ලැබේ. අභිලම්බයක් නිර්මාණය කරනු ලැබේ. ඉන්පසු එම රේඛාවේ සිට දෙපසට ඇති කිරණ අතර කෝණ මැනගනු ලැබේ. කියන්නේ මේ රේඛාවේ ඉඳන් දෙපසට තියෙන කිරණ අතර ඇති කෝණය මනිනු ලැබේ. කෝණ මැනගනු ලැබේ. මේ රූපෙත් අනිත් වෙනවා මේ රූපෙත් අනිත් වෙනවා අපි ඉක්මනට රූප දෙක අදින් මේ කොටුවේ ඒ ස්ථානේ දෙක මැද ගන්නවා නිරීක්ෂණය එම කෝණ දෙක විශාලත්වයෙන් සමාන බව පෙනේ. ඊගාව ක්‍රියාකාරකම 14යි දෙක ක්‍රියාකාරකම ඒ ක්‍රියාකාරකම තවත් ඉදිරියට කරන එකක් තියෙනවා. අලුත් ක්‍රියාකාරකම ඒක. ඒකට එතෙන්දිත් අර වගේම මම ආයේ මුලින් ඉඳන් අදින්න ඕනේ. ඒකත් වල තනින් ඉදිරියට කරන්න පුළුවන් වැඩක්. හැබැයි මේක අනුව කතා. මේ වැඩේට තව එක දෙයක් ගන්න. ත්‍රිජිපෝන් තහඩුවක් ඒ කියන්නේ වලගොඩ දෙක ඇතුළේ ත්‍රිජිපෝන් තහඩුවක් ගන්න. අර ත්‍රිජිපෝන් තහඩුව තියෙනවා මේසෙ. ඒට උඩින් තියෙනවා සුදු කඩදාසි. තේරුණාද? ත්‍රිජිපෝන් තහඩුව තිබ්බා. සුදු කඩදාසි. ඒ සුදු කඩදාසියේ මෙන්න මෙහෙම රේඛාවක් තියෙනවා. හැබැයි මතක තියාගන්න රේඛාවක් දින්නේ ත්‍රිජිපෝන් තහඩුවේ තියන්න කලින් ත්‍රිජිපෝන් තහඩුව තියාගෙන රේඛාවෙන් ත්‍රිජිපෝන් තහඩුව මේ හාරගෙන යනවා නේද? ඉස්සෙල්ලා මේස උඩ ඩෙස්ක් උඩ තියලා රේඛාවෙන් ඊට පස්සේ තියන්න. එහෙම තිබ්බට පස්සේ සුදු කඩදාසියේ ත්‍රිජිපෝන් තහඩුව මත එහා මෙහා වෙන එක වලක් මත අල්පෙලිට් දෙකක් නැත්නම් අර ඩ්‍රෝවින් ෆිල්ම් කියන්නේ. ඒ වගේ දෙයක් තුන ගහන්න පුළුවන් හතර පැත්තෙන් ගන්න. ඒක දැන් එහා මෙහා යන්නේ නේද? ඊගාවට රේඛාව උඩින් තල දර්පණය තියෙනවා. හරියට ලම්බකව තියන්න ඕනේ තල දර්පණය වෙන්නේ. ඒක උඩින් නෙමෙයි. කලින් කියපු විදිහටමයි කඩදාසිය උඩින් නම් තල දර්පණය මෙන්න මෙහෙම තියෙනවා. ඒක උඩින් මෙහෙම තියෙනවා. තේරුණා? එහෙම කියලා හරි ලම්බකව පැති පෙනුම ගත්තොත් මෙහෙම කඩදාසිය මත ඔන්න ඔය වගේ කණ්ණාඩිය තියලා තියෙනවා. මේ පැත්තෙන් නම් බලන පැත්ත නෙවෙයි. මේ කෝණීය අංශක අණුවක් කියනවා. ඇද වෙලා එහෙම තියලා ඊට පස්සේ මෙන්න මේ කඩදාසිය මත අපි අර පිළිතක් ගහ ගන්නවා මෙන්න කඩදාසිය හිල් කරගෙන යන අල්පෙත් දෙකේ යටින් තියෙන රිජිපෝන් චස් කරලා. හැබැයි මෙහෙක් වෙන්න ඊට වඩා ඒක ලම්බක වෙවිතවල. පෘෂ්ඨයට ලම්බ පොතන කියන්නේ තියලා අපි ඒක කණ්ණාඩියෙන් තියලා ඊට පස්සේ ඒ අල්පෙන් දැන් එහෙම තිබුණා.
ඒ කෙලින්ම තව එකක් කියන විදිහට එක පේරකට එන විදිහට තව ආකාරයකට. මේ විදිහට. රේඛාවකින් ඇන්දොත් ඒක රේඛීය. දැන් බලනකොට එක අල්පෙනිත් එකට අනිත් අල්පෙනිත් වැහෙනවා. මේ අල්පෙනිත් මේ පැත්තෙන් බලනකොට අර අල්පෙනිත් මේක නිසා අනිත් අල්පෙනිත් වැහෙනවා. තේරුණා? එහෙම අල්පෙනිත් දෙක ගහගත්තට පස්සේ මේ පැත්තෙන් නෙමෙයි එපා පැත්තෙන් බලන්න. දැන් ඔයාලට මෙහෙම ඇහලා කොහොමද අහය කියලා බලන්න වෙන්නේ නැහැ. මේක කරන්නේ මේසෙකනේ. ඒකවල මේසෙ මේ පැත්තෙන් අල්පෙනිත් දෙක ගහගත්තා නම් මේ පැත්තෙන් බලනකොට මෙහෙම බලන්න. මෙහෙම කියලා. මෙන්න මෙහෙම බැලුවම උනාට පෙනේවි මේ අල්පෙනිති දෙකේ ප්‍රතිබිම්බ. ඒක වෙන්නේ කණ්ණාඩිය ඇතුලේ. වක් කරලා බලන්න කණ්ණාඩිය මොකද? මෙන්න මේ හරියට බැලුවම පෙනේ මෙන්න මෙහි අල්පෙනිතක් තියෙනවා මෙන්න මෙහි අල්පෙනිතක් තියෙනවා. මෙන්න මේ වගේ පැතිවල තමයි අල්පෙනිත තියෙනවා වගේ පේන්නේ. ඊට අල්පෙනිත නෑ තියෙනවා වගේ පේන්නේ. එතකොට ඔයාගේ අතට ගන්නවා වගේ තුන්වෙනි අල්පෙනිත. තුන්වෙනි අල්පෙනිත අරගෙන දැන් මේ අල්පෙනිත දෙක ගැන කතා වෙන්නයි. ඒ අල්පෙනිත දෙක කණ්ණාඩිය ඇතුලින් අපිට පේනවා. ඒකට කියන්නේ ප්‍රතිබිම්බය කියලා. ඒ ප්‍රතිබිම්බ දෙක අල්පෙනිත දෙකක් නේ අපිට පේන්නේ. ඒ දෙක දෙකක් නෙමෙයි එකක් වෙනකම් ඔයා ඔළුව හරවන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ අල්පෙනිත දෙක මෙන්න තියෙනවනේ. එහෙම තියෙනකොට එකකින් අනික වැහෙන විදිහට ඔළුව වටේට හරවලා ගෙනියන්න ඕනේ. එහෙම ගෙනියනකොට ඔයාලට පේන්නේ ඔයාගේ ගාවින් තියෙන අල්පෙනිත්තට එහා පැත්තේ තියෙන අල්පෙනිත්ත වැහෙනවා. ළඟ එකෙන් ඈත එක වැහෙනවා. අන්න එහෙම වැහෙන අවස්ථාවට ගෙනියනවා. වැහෙන අවස්ථාවට ගෙනල්ලා දැන් අල්පෙනිත් දෙකක් පෙවුණා. දැන් පේන්නේ කියලා. එකයි පේන්නේ. එක අනිකට වැහිලා. දැන් ඒ පේන අල්පෙනිත් දෙකම වැහෙන විදිහට ඔයාගේ අතේ තියෙන අනිත් අල්පෙනිත්ත තියන්න. මේ. එහෙම තිබ්බම අර ඇතුලෙන් පෙන්න දෙකම මේ අල්පෙනිත්තට වැහිලා. තේරුණා? ඒකත් ගහන්න චරස් දාලා. ඔන්න. දැන් පේන්නේ ළඟ එක විතර. ඒකට අනිත් එක වැහෙනවා. ඊට පස්සේ ගන්න වාගේ හතරවෙනි අල්පෙනිත්ත. අරන් අර ඇතුලෙන් පෙනෙන අල්පෙනිත්ත දෙකයි දැන් ගැහුවනේ අල්පෙනිත්තක්. ඒකයි. ඒ තුනම වෙන්න ඊගාවට. දැන් ආයෙ මේකේ අර තියෙන අල්පෙනිත්ත පැහැදිලිද කතාව? එහෙම මම ඉතින් කතා කර මේක කලාට හරියට දාන්න තියෙනවද කියලා බැලුවේ නේද? ඔයාලට පරීක්ෂණය කරනකොට ඒක දාන්න තියෙන්නේ. පොඩ්ඩක් එහා මෙහා කරලා ඒක හදාගත්තාම මේ වගේ තැනක එකක් වගේ මේ වගේ තැනක එකක්. ඊට පස්සේ දැන් මේ වෙනකොට තියෙන්නේ ඍජුපොන්ත හදුණු තියපු කණ්ණාඩි කෑල්ලයි. අල්පෙක් මේ පැත්තේ දෙකකුත් තියෙනවා මේ පැත්තේ දෙකකුත් තියෙනවා. මෙහෙ රේඛා එහෙම නැහැ. රේඛා නෙමෙයි. අල්පෙක් 4ක් විතරයි. ඊට පස්සේ අයින් කරන්න කණ්ණාඩි. අයින් කරන්න කණ්ණාඩි. අයින් කළා. කණ්ණාඩි කෑල්ල අයින් කළා. අල්පෙක් දෙකක් ගලවලා. දැන් මේ වෙනකොට වාට තියෙනවා අල්පෙක් දෙක මේ කණ්ණාඩිය අයින් කරාම මෙන්න මෙහෙම කණ්ණාඩිය තියන්න ගහගත්ත රේඛාව. ඒත් එක්ක මේ හරියෙන් අල්පෙනිති දෙක ගැලෙවුවා. අල්පෙනිති දෙක ගැලෙවුවට ඒ දෙක ගහපු බිල් එක තියෙනවා සිදුරු දෙක. ඒ සිදුරු දෙක යා ඒ සිදුරු දෙක යා මම දැන් යාට සිදුරු දෙක නෙවෙයි මේක නෑ යන්නේ. මේ තියෙන එක සිදුරක් මේක එක සිදුරක් කියලා හිතන්න. ඒකද ඊගාවට තව සිදුරු දෙකක් තියෙනවා අනිත් අල්පෙනිති දෙක. මම දැන් රේඛාවෙන් ඉඳලා මම මේක කරගන්නවා. එහෙනම් ඇත්තට පරීක්ෂණය කරේ නැතුව මේ වෙන වැඩි ඒක වෙන්නේ කොහොමද? ඇත්තට පරීක්ෂණය කරේ නැතුව මේ වගේ බොරු කරන්නේ. ඔයාට වැඩි වෙන්නේ ඇත්තටම පරීක්ෂණය කරනවා. එතකොට ඒකෙත් ඇති සිදුරු දෙකක් නේ. එක කෙලින්නේ කොහේ හරි සිදුරු දෙකක්. මෙහෙම රේඛාවක් නේ. ඒ රේඛාව මන් දැන් ගහගත්ත ටික අඳින්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ සිදුරු දෙකක් මෙහෙම යා. ඔය. ඊට පස්සේ හැබැයි මේ ඉරි දෙක ගහන්න කලින් මට කියන්න අමතක වුණා අනිවාර්යෙන් කල්දාසිය රිටි බෝම්බකින් ගලවලා ඉන්න.
ත්‍රිමමකින් ගලවලා තමයි මේ ඉරිට එක ගහගන්නේ. ඊට පස්සේ මෙන්න මේක තමයි පතන ලක්ෂ්‍යය. මේ කිරණ ගිහින් මැරිච්ච තැන. ඒ ලක්ෂ්‍යයට ලම්බකයක් නිර්මාණය කරනවා. කවකට මෙහෙම තියලා ගහනවා, මෙහෙම ගහනවා. එතන තියෙන මෙහෙට එකයි, මෙහෙට එකයි, මෙහෙන් එකයි, මෙහෙන් එකයි. දන්නවනේ ඕන ලම්බකයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ කෝණමානි අරගෙන කලින් එකේ වගේම මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි මයි. මෙන්න අපිට පේනවා කෝණ දෙක එකිනෙකට සමානයි. කලින් කරපු ක්‍රියාකාරකම් තව විදිහකට කරලා අල්පෙන් කියලා. right. අවශ්‍යතාවය සුදු කඩදාසියක්. සුදු කඩදාසියක්. ටිචුපොම් තහඩුවක්. තල දර්පණයක්. අල්පෙනි. सेंटीमीटर 30 cm කෝදුවක් පැන්සලක් කෝණමානයක් ක්‍රමය කඩදාසිය ඍජුකෝණ තහඩුව මත තබා කඩදාසිය ඍජුකෝණ තහඩුව මත තබා ඒ මත ලම්බකව සිටිනසේ දර්පණය රඳවනු ලැබේ. ඉන්පසු දර්පණ රේඛාව කඩදාසිය මත සටහන් කරනු ලැබේ. ඉන්පසු දර්පණයට ආනත රේඛාවක් ඔස්සේ අල්පෙනිති දෙකක් සිදුවා ඉන් පෙනෙන ප්‍රතිබිම්බය වැසී යන පරිදි ඒක රේඛීයව තවත් අල්පෙනිති දෙකක් සිදුවනු ලැබේ. ඉන්පසු දර්පණය හා අල්පෙනිති ඉවත් කර අල්පෙනිති සිදුරු යා කරමින් කිරණ සටහන සම්පූර්ණ කරනු ලැබේ. ඊට වදි වෙන්නේ රූල් නැති ප්‍රශ්නයක් තියෙනවා. රූල් නැතුව ලියාගෙන යන්න පුළුවන්. රූල් ගහන්න ඕනේ. කිරණ සටහන සම්පූර්ණ කරනු ලැබේ. ඉන්පසු පතන ලක්ෂයට
අපිලම්බේ නිර්මාණය කර පතන ලක්ෂයට අපිලම්බේ නිර්මාණය කර දෙපස කිරණ හා අභිලම්බය අතර දෙපස කිරණ හා අභිලම්බය අතර දෙපස කිරණ හා අභිලම්බය අතර කෝණවල විශාලත්වය මනිනු ලැබේ. කෝණවල විශාලත්වය මනිනු ලැබේ. ඒකෙන් රූප සටහනන් මේ රූපෙත් ඇඳෙන්න ඕනේ මේ රූපෙත් ඇඳෙන්න ඕනේ. වාඩි වෙන්න රූපන් විතර ලොකු කාලයක් ගත කරන්න ඕනේ. රූප කාලයක් ඉන්න ඕනේ. වාඩි වීඩියෝ කරලා රූප සටහන ඇඳෙන්න. මම උසස් කාලේ වාඩි වෙනම සපයන්න අවශ්‍ය නැහැ. හරි නිගමනය එම කෝණ දෙක විශාලත්වයෙන් සමාන බව පෙනේ. එම කෝණ දෙක විශාලත්වයෙන් සමාන බව පෙනේ. අපි මේ ඔක්කොම කලේ පරාවර්තන නියම වලට එන්න. මේ ක්‍රියාකාරකම් දෙකම කරන්නේ පරාවර්තන නියම වලට එන්න. නියම. විද්‍යාවේ තියෙනවා නියම කියලා જાතිය. එතකොට ඔය ගණිතයේ මේ වෙනකොට ඉගෙන ගන්න ඇති මේ ක්‍රමයන් කියලා જાතිය. අන්නේ විද්‍යාවේ තියෙනවා නියමයන් කියලා જાතිය. එතකොට ඒ වගේ නියමයන් ගණනාවක් ඉදිරියට වඩා හම්බ වෙනවා. පරාවර්තන නියම, වර්තන නියම, එතකොට නිව්ටන්ගේ නියම තුනක් හම්බ වෙනවා. ආගමික නියමය, ඕම් නියමය, නියම හම්බ. විද්‍යුත් චුම්බක පේරණය පිළිබඳ පැරඩේ නියමය. මම මේ කියපු ටික ඔක්කොම මේ 10 11 ශ්‍රේණි වලදී හම්බ වෙන්නේ. ඒකෙන් ඔයා විද්‍යාව ජීවිතේ ප්‍රථම වතාවට ඉගෙන ගන්න විද්‍යා විශේෂයෙන් ඉගෙන ගන්න පළවෙනි නියම දෙක ඉගෙන ගන්න තමයි මේ හදන්නේ පරාවර්තන නියම. හරිම ලේසි. අනිකුත් නියම අතරින් ලේසිම නියම දෙක තමයි පරාවර්තන නියම. අපි පරාවර්තන නියම අඳින්න කලින් එතකොට ඒකට අවශ්‍ය කරන රූප සටහන සම්පූර්ණ කරගන්න. ඔන්න දැන් තියෙනවා කණ්ණාඩි. එතකොට මේක මූණ බලන කණ්ණාඩියක්ම වෙන්න කියලා කතාවක් මේක උපදමපු ලෝක තහඩුවක් වුණා වෙන්න. ඔයා දැකලා සමහර මේ ස්ත්‍රික්කවල එහෙම විදුලි ස්ත්‍රික්කවල යට තියෙන තහඩුවේ මූණ වෙන්නේ. සමහර වෙන්නේ සමහර මූණ. සමහර විතර තියෙනවා මේක පාන්කයන් නම් පිට දාලා පිටාන පොලිස් කොට ඔන්න කියලා මූණ පේන්න පටන් ගන්නවා පිටාන. අය පිටාන වර්ගයක් තියෙනවා. මේ කණ්ණාඩි වගේ පේන. ඒ ඕනම එක. එතකොට ඒක නිසා අපි මේකට දර්පණය කියන නම පාවිච්චි කරන්නේ. අපි මේකට පොදුවේ කියන්නේ දර්පණයක් ගැලපෙනවා. අපි මේකට පොදුවේ කියන්නේ පරාවර්තන පෘෂ්ඨය කියලා. පරාවර්තන පෘෂ්ඨය. පරාවර්තන පෘෂ්ඨය. මේකේ පරාවර්තන පෘෂ්ඨය. මම ඊතාලියේ දෙන්නම්. මේ තියෙන පරාවර්තන පෘෂ්ඨය. පරාවර්තන පෘෂ්ඨය. මේ පරාවර්තන පෘෂ්ඨයට ඔන්න එනවා කිරණය. මේ එන කිරණ. අපි මේ එන කිරණට කියනවා පතන කිරණය. එන කිරණයට කියනවා පතන කිරණ. ඒක ඇවිදලා වදිනවානේ මෙන්න මෙතන කියන්නේ පරාවර්තන පෘෂ්ඨය. ඒ වදින තැන දෝංගාල වදින තැන තියෙනවා සද්දේ නේවය. ඒ වදින තැන වදින ලක්ෂයට කියනවා පතන ලක්ෂය. පතන ලක්ෂය. මෙතන පතන. මෙතන පතන.
මේ පතන කිරණේ පතන ලක්ෂ්‍ය වැටුණාට පස්සේ වීදුරුව තුලින් ඇතුළට ගම කණ්ණාඩිය තුලින් නැත්තම් පරාවර්තන පුස්තකයෙන් ඇතුළට ගමන් කරනවාද අපෝ කැරලේ අනිවාර්යයෙන්ම හැදෙනවා. අන්න එතකොට මේ හැරිලා යන මෙන්න මේ කිරණයට කියනවා පරාවර්තන කිරණ. මගේ රේඛාවේ ඒක ගැන හිතන්න එපා. ඒකට කියනවා පරාවර්තන කිරණය. ඒක පරාවර්තන. එතකොට මේ පතන ලක්ෂයේදී මේ පරාවර්තන පෘෂ්ඨයට රේඛාවක් ඇඳු ලම්බකයක් නිර්මාණය කරනවා. රේඛාවක් ඇඳුත් මේ ලම්බකයක් නිර්මාණය කරනවා. ඒක හරියට කියන්නේ නිකම්ම රේඛාව නෙමෙයි කියන්නේ පතන ලක්ෂයේදී පරාවර්තන පෘෂ්ඨයට ඇඳී මේ ලම්බකය ඒකට කියනවා අභිලම්බය. අභිලම්බය. හැම වෙලාවෙම මේ ගැන හඳුන්වනකොට මම නිකන් අභිලම්බය කියලා කියන්නේ. මොකද එහෙම පිටිතා අසම්පූර්ණ වචනයක්. ඇයි නිකන් අභිලම්බය කියන්නේ බා කියන්නේ ඕනම් මෙතෙන්ටත් ඇද්දේ අභිලම්බය ඔය තිනාංශ ගන්න. මෙතෙන්ටත් ඇද්දේ අභිලම්බය ඔය තිනාංශ ගන්න. කියන්නේ කොතනද? පතන ලක්ෂ්‍ය. පතන ලක්ෂ්‍ය. මොකද පරාවර්තන දෘෂ්ටි. ඒකෙන්ද පුරුදු අනිවාර්යෙන් කිය යුතුමයි. ඒක නිකම් අභිලම්බය කියලා කියන්නේ බම් මෙන්න මේක කියන්නේ. කොහොමද? පතන ලක්ෂ්‍යයේදී පරාවර්තන දෘෂ්ටියට ඇඳි අභිලම්බය. පතන ලක්ෂ්‍යයේදී පරාවර්තන දෘෂ්ටියට ඇඳි අභිලම්බය. එතකොට මෙන්න මේකයි කියනවා. මෙන්න මේකයි කියන්නේ. පතන කිරණයත් අභිලම්බයත්. කෝණය. පතන කිරණයත් අභිලම්බයත් අතර මෙන්න මේ කෝණය. ඒකට කියනවා පතන කෝණය. පතන කෝණය. මෙන්න පතන. එතකොට මෙන්න මේකයි ඉතින් කියන්නේ මෙන්න මේකයි කියන්නේ මොකක්ද? පරාවර්තන කිරණයත් අභිලම්බයත්. පරාවර්තන කිරණයත් අභිලම්බයත් අතර මෙන්න මේ කෝණයට කියනවා මොකක්ද? පරාවර්තන කෝණය. ඔන්න කෝණය කියන්නේ ඔනේවා රූපයෙන්ද මේ රූපයෙන්ද මෙන්න මේ වචන ටික නම් කරගන්න ඔයාලට පුළුවන් මේක. කල්පනා කරන්න නැති නම් එන්නේ කිරණ එහෙම නම් කරනකොට නිකන් අංගර දඟර රේඛා ගහන්නේ කියලා. එහෙම කලේ අත්‍යවශ්‍ය නෑ නෝ විශේෂ හේතුවක්. මොකද මේකේ ඊතල තියෙනවනේ. ඒවා කිරණ ඒ ඇස්සේ අපි මේවත් කොහොම කෙලින්ම ගැහුවොත් එimhe කිරණයි අර නම් කරන මේ ඊතල ඒවා පැටලෙන. ඉතින් අපි නම් කරන ටික ඇදේට දාමු. ආලෝක පින කොහොමද ඇදේට යන්නේ? එතකොට ඒවත් එක්ක මේවා පැටලෙන්න තියෙනවා. right. එතකොට අපි මේ රූපේ අදනවා. මේ දිහා තියෙන්නේ. හරි. කලින් කිව්වලු අපි වීඩියෝ එක නවත්තලා රූපය අරින්න ඊට පස්සේ ප්ලේ කරන්න එතකොට අපේ කාලේ ඉන්න වැඩි පටන් ගමු. නියම දෙක කතා කරමු. මෙන්න ඔයා ඉගෙන ගන්න පළවෙනි නියම කොච්චර ලේසිද කියලා ඉතින් මේ බලන්න. නේද? අනිත් වගේ තමයි. පළවෙනි නියමය. ආලෝක පරාවර්තනයේ පිළිබඳ පළවන නියමය. මොකක්ද කියන්නේ? මෙන්න තමයි කියන්නේ. මෙන්න මේකයි එකම තලයක තියෙනවා කියලා. මේකයි එකම තලයක. එකම තලයක කියලා කියන්නේ එක පීරියට තියෙනවා. මෙන්න ඕහොම. දැන් අපි මෙතෙන්ට මේ වගේ
කූලර් එකක් තිබුණා. ගොඩක් හොඳයි. අඩුවක් තිබුණා. තියෙනවා ටිකක් පොඩ්ඩක්. මෙහෙම තිබ්බොත් තුනේම ගෑවෙනවා. එකම තලයක තියෙන. ඒකවල මෙහෙම නේ. දැන් එකම තලයක තමයි. ඒත් එකම තලයකට. මෙහෙම තිබ්බත් ඒත් එකම තලයක තමයි එකපාර ගෑවෙනවා. හැබැයි මෙන්න මෙහෙම තිබ්බොත් එකම තලයක. මේ බලන්න. දෙකක ගෑවෙනකොට අනික ගෑවෙන්නේ නෑ. එක තලයක්. මේ දෙකේ ගෑවෙනකොට මේක ගෑවෙන්නේ. මේ දෙකේ ගෑවෙනකොට මේක ගෑවෙන්නේ. දැන් කියන්නේ තුනෙන් එකපාර ගෑවෙනවා. එකම තලයක. right. එහෙනම් බලන්න කියමු. අපි දැන් ප්‍රැක්ටිස් කරනවා. වර්තමාන ටික කියන්නේ. පතන කිරණ යන්ත්‍ර. පරාවර්තන කිරණ යන්ත්‍ර. අභිලම්බය නෙමෙයි. පතන ලක්ෂයේදී පරාවර්තන පෘෂ්ඨයට ඇති අභිලම්බය. එකම තලයක. මාත් එක්කලා කියමු. පතන කිරණයක්, පරාවර්තන කිරණයක්, පතන ලක්ෂයේදී පරාවර්තන පෘෂ්ඨයට ඇති අභිලම්බය එකම තලයක. කවදාවත් මේකට බලන්න කියමු බලන්න. පතන කිරණයක්, පරාවර්තන කිරණයක්, පතන ලක්ෂයේදී පරාවර්තන පෘෂ්ඨයට ඇති අභිලම්බය එකම තලයක පිළිගන්න. උන් අපි පළවෙනි ලියන්නේ. පළවෙනි ලියන්නේ. පතන කිරණයක්, පරාවර්තන කිරණයක්, පතන ලක්ෂයේදී පරාවර්තන පෘෂ්ඨයට ඇති පතන ලක්ෂයේදී පරාවර්තන පෘෂ්ඨයට ඇති අභිලම්බය එකම තලයක පිටයි. එයා අපි කොට යමු තෙවන නියමයට. දෙවන නියමය කියන්නේ මෙන්න මේකයි විශාලත්වයෙන් සමානයි කියලා. මෙන්න මේකයි විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ පරාවර්තන කෝණය පතන කෝණයට විශාලත්වයෙන් සමානයි. වටුණ කියන්නේ පතන කෝණය පරාවර්තන කෝණයට විශාලත්වයෙන් සමානයි කියලා. නමුත් ඒක වඩා ගැළපෙන්නේ පරාවර්තන කෝණය පතන කෝණයට විශාලත්වය. මොකද මෙයා නිසයි මෙයා ඇති පතන කිරණේ නිසයි පරාවර්තන කිරණය ඇදෙන්නේ. ඒක ඇදෙන කෙනා මුල් කෙනාට සමානයි කියලා කියන්නේ. දුවගේ මම්මෙක් කියන්නේ අම්මා වගේ දුවෙක් කියලා කිව්වොත් ඉතින් නේ. ඒක නිසා පරාවර්තන කෝණය විශාලත්වයෙන් පතන කෝණයට සමානයි. පරාවර්තන කෝණය විශාලත්වයෙන් පතන කෝණයට සමානයි. පරාවර්තන කෝණය විශාලත්වයෙන් පතන කෝණයට සමානයි. හරි. අපි එක වතාවක් එක මෙහෙම පාඩම් කරමු. ඉන්ජමෙට කියමු. කියමු මාත් එක්ක වැද්දෙන් කියනවා. හරි. හොඳට ශබ්ද නගා ඔය ඉන්න තැන ඉඳන් ශබ්ද නගා කියන්න. පතන කිරණයක්, පරාවර්තන කිරණයක්, පතන ලක්ෂයේදී පරාවර්තන පෘෂ්ඨයට ඇඳි අභිලම්බයක් එකම තලයක පිහිටයි. එවැනි එක පරාවර්තන කෝණය විශාලත්වයෙන් පතන කෝණයට සමානයි. ඔයාලා කට්ටිය එකලන එක කියනකොට මට කියවෙන ස්වභාවයෙන් මටත් කියවෙන්නේ මෙහෙම කිව්වා. හරි. අපි එහෙනම් පරාවර්තන නියම දෙක ඉගෙන ගන්න. දැන් අපි යමු සවිති පරාවර්තනය හා විසාරී පරාවර්තනය කියන එක ගැන ඉගෙන ගන්න. ඊට කලින් මේ ක්‍රියාකාරකම්. මේ ක්‍රියාකාරකම් නම් ඔක්කොම ඔයාලට විස්තර කරන්න පුළුවන්. ඒවා මේ ආලෝකයේ තියෙනවා.
ඔයා මේ සඳහා හොයාගන්න තියෙන්නේ ටෝච් එකයි විදුලි බන්ධමයි කණ්ණාඩි කෑල්ලක් මූණ බලන කණ්ණාඩි කෑල්ලක් සහ ඇලුමිනියම් කොලයක්. ඇලුමිනියම් කොලයක් කියලා කියනවා දන්නේද? ටේබෙට් වලට එහෙම ගහන ඇලුමිනියම් කොල జాතියක් තියෙනවා. අවුරුදු 80 ගොඩක් තියෙනවා පොලේ මේ දිලිසෙන කොල జాතිය. එක පැත්තකට කඩදාසි කොලේ තියෙනවා අනිත් පැත්තට දිලිසෙන ඇලුමිනියම් පත්‍යයක් තියෙනවා. අන්නේ කොලයක් තමයි ගන්න. ආසුන් ගන්න පුළුවන් දෙකක්. ඉස්සෙල්ලා ඇලුමිනියම් කොල කෑල්ල ගත්තා. ඊගාවට කණ්ණාඩි එහෙම අරගෙන ඉස්සෙල්ලාම කරන්නේ ඇලුමිනියම් කොලේ පොඩි කරලා දානවා. පොඩි කරලා කියන්නේ කොලේ මානකට ජනපර දාලා මෙහෙම පොඩි. අනිත් පොඩි කරලා බාගට පිට කරලා දානවා. හරිද? ටෝච් එකේ එළිය අල්ලනවා කණ්ණාඩි. ටෝච් එකේ එළිය කණ්ණාඩියට අල්ලපු ගමන් ටෝච් එකේ කණ්ණාඩියට ඇල්ලුවා එළිය මෙහිම වැටුණු ගමන් ඒ කණ්ණාඩියේ වැටිලා මෙහෙම පරාවර්තනය එන්නේ සමාන්තරව යන්නේ සමාන්තරව ඊගොල්ලෝ ඇලුමිනියම් පොඩි කරලා දැන් පොඩි කරලා මෙහෙම යන්නේ ඒකටම ටෝච් එක බලනවා යනවාද කියලා සමාන්තර එහෙම යන්නේ ටෙන් වලට විහිදලා යන්නේ මේක ඇවිල්ලා මෙහෙම යන්නේ මේක වෙන්න මෙහෙයක් වුණා මේක මෙහෙම වෙන්න මෙහෙට යනවා ආවේ සමාන්තරව වුණාට යන්නේ සමාන්තරව මේක මෙතන මේ කියන්නේ දැන් මේක සාධිත පරාවර්තනයක් මේක විසාවි පරාවර්තනයක් මේක පිළිවෙලට ආලෝකේ පරාවර්තනය වෙනවා මේක එහෙම වෙන්නේ මේ ඇලුමිනියම් වලින් පොඩි කරන්නේ රයිට් අවශ්‍ය ද්‍රව්‍ය විදුලි පන්දම තල දර්පණයක් ඇලුමිනියම් පාත්‍රයක් තල දර්පණයක් ඇලුමිනියම් පාත්‍රයක් ක්‍රමය පළමුව ඇලුමිනියම් පාත්‍රය තරමක් පළමුව ඇලුමිනියම් පාත්‍රය තරමක් අතින් පොඩි කරනු ලැබී ඉන්පසු විදුලි පන්දම ආධාරයෙන් තල දර්පණය මතට හා ඇලුමිනියම් පත්‍රය මතට ආනතව ආලෝක කදම්බයක් එල්ල කරනු ලැබේ. ඔන්න මගේ ටියුබ් එකේ ඉඩක් තිබුණා නේද? එහෙම වෙන්නේ නෑ ලේසි. අපේ රූපය හොඳට රූප දෙක ඇලුමිනියම් පාත්‍රය ඔයත් මාත් එක්කම අඳින්නත් පුළුවන් මේ වගේ එකක් ටෝච් එකකින් එළිය අල්ලන්න සමාන්තර වේනවා සමාන්තරව යනවා. එතකොට ඇලුමිනියම් පත්‍රයකට ටෝච් එකකින් එළිය අල්ලන්න. සමාන්තර වෙනවා මේක ලැබිලා මෙහෙමලා
පතන කෝණේ පරාවර්තන කෝණයට සමානයි. මේක නෙමෙයි නේද? ඔය විදිහට ගිහින් ගා තමයි. මුද දෙක අඳින්න. හරි අපි නිරීක්ෂණය දෙමු. තල් දර්පණයේ මතට පතනය වන තල් දර්පණයේ මතට පතනය වන සමාන්තර කිරණ සමාන්තර කිරණ ලෙසම පිටවේ. සමාන්තර කිරණ ලෙසම පිටවේ. නමුත් පොඩි කළ ඇලුමිනියම් පත්‍රයේ නමුත් පොඩි කළ ඇලුමිනියම් පත්‍රයේ පත්‍රය නමුත් පොඩි කළ ඇලුමිනියම් පත්‍රය මතට එහා පැත්තේ ඊට මතන හත්ින් පිටේ උඩ දුර නැතුව තියන්න පුළුවන් මතට දුර නැති කොට දෙනික මේ තුගේ මතට එල්ල කළ කිරණ විවිධ දිශාවලට පැතිරී එල්ල කළ කිරණ විවිධ දිශාවලට පැතිරී යයි. විවිධ දිශාවලට පැතිරී යයි. නිගමනය කියමු. සමාන්තර ආලෝක කදම්බය යම් පෘෂ්ඨයක ගැටුණු විට ආකාර දෙකකට නේ මේක වෙන්න පුළුවන් මේක වෙන්න ආකාර දෙකකට පරාවර්තනය සමාන්තර ආලෝක කදම්බයක් යම් පෘෂ්ඨයක ගැටුණු විට ආකාර දෙකකට පරාවර්තනය ආකාර දෙකකට පරාවර්තනය දැන් අපි යමු සබිදි පරාවර්තනය ගැන කතා කරන්න. රූපේ මේකමයි අඳින්න වෙන්නේ ටෝච් එක අඳින්න වෙන්නේ විතරයි කරන්නේ. මම අනිත් රූපයක් අඳින්න ඔයා එන්දා. බලන්න වෙනවා. ඒතර මේ රූපේ තමයි පළවෙනි රූපේ සබිදි පරාවර්තනය. තේරුණා? මම මේ ෆොටෝ කරන රූපේ අඳින්න. දැන් අඳින්න පටන් ගන්න. වීඩියෝ එක නවත්තලා රූපේ ඉඳලා අපු විදියට ප්ලේ කරනවා. හරි. රයිට්. දැන් මේ ගැන කියනවා. මේ වගේම කරන්නේ මොන වගේ පෘෂ්ඨ? මේ වගේ සුමට ඒවට රළු ඒවා. සුමට ඒවා නෙමෙයි. අලුපින්නේ සමාන්තරව යන්නේ සමාන. ඒක මුණ බලන කණ්ණාඩියකින් ඒ වගේ එකකින් මේ වගේ පරාවර්තනයක් සිද්ධ වෙනවා. කියන්නේ පළවෙනි තන්යක්. සුමට පරාවර්තන පෘෂ්ඨ මගින් සිදු කරයි. සුමට පරාවර්තන පෘෂ්ඨ මගින් සිදු කරයි. පරාවර්තන පෘෂ්ඨ මගින් සිදු කරයි. දෙවෙනි කාරණාව සමාන්තර ආලෝකය සමාන්තර ලෙසම පරාවර්තනය කරනවා. සමාන්තර ආලෝකය සමාන්තර ලෙසම පරාවර්තනය කරනවා. සමාන්තර ආලෝකය සමාන්තර ලෙසම පරාවර්තනය කරනවා. උදාහරණ තල දර්පණයක් මගින් ආලෝක පරාවර්තන. තල දර්පණයක් මගින් ආලෝක පරාවර්තන. දැන් අපි කල්පනා කරමු සාකච්ඡා කරමු මෙන්න මේ වගේ පරාවර්තන ඕනේ වෙන්නේ මොකටද කියලා. මේ වගේ පරාවර්තන ඕනේ වෙනවා මූණ බලන කන්නාඩි.
මුණ බලන්න මේ වගේ පරාවර්තනයක් ආවා. සරි. ඒ වගේම දැන් උත්සව අවස්ථාවල ආලෝක කරන එහෙම දැකලා ලයිට් ඉවිසෙන වර්ණවත් ආලෝකයේ යම් දර්පණ වලින් වැටෙන්න යනවා. ඒක දිගාන ඉරිලි වගේ කැරකෙනවා. මෙහෙම හතර කතිල සරකුණා ආලෝක කරන මුළු මෙහෙම විහිදලා යනවා. ඒවා හැරෙනවා. ඒ වගේ හැබැයි එකකින් සවිදි පරාවර්තනයක් තමයි තියෙන්නේ. ඊගාට යන්ත්‍ර සූත්‍රවල යන්ත්‍ර සූත්‍ර කියනවා. ඒවේ චලනවල සියුම් චලන කොටස් බලා ගන්න එක. විද්‍යාත්මක එකකේ පරීක්ෂා කරන එකකුද ඒවට දර්පණ වගේ පාවිච්චි කරලා ඒවා ඒ චලන වල ඒක දෙදරීමක් වෙනවා. දෙතරින් දුරු වෙලා ඒ වගේ දේවල් බලන්න. ප්‍රයෝජනවත් වන අවස්ථා ගැන පළවෙනි. තල දර්පණ භාවිතයෙන් මුහුණ වැටි. තල දර්පණ භාවිතයෙන් මුහුණ වැටි. කමා බහුරූපේක්ෂ මතකද බහුරූපේක්ෂ අර මාලයට කබල වගේ වදාලා පොල්ල බලන්න බහුරූපේක්ෂ ඊගාවට මතකද වාට පරීක්ෂය මෙහෙම අර නොපෙන්න තැන්වල කොහොම ඉගෙනගෙන තියෙන්නේ එකයි මේ විස්තර කරනවා මෙහෙම මෙතන කන්නාඩි කැලක් තියෙන මෙතන කන්නාඩි කැලක් මෙහෙම මල්ලකොට මෙහෙම තියෙනවා මෙහෙම පරීක්ෂ අන්වීක්ෂාදී පාඩක බහුරූපේක්ෂ පරීක්ෂ අන්වීක්ෂ ආදී භාවිත කිරීම. දෙවෙනි ඩොට් එක විවිධ සංදර්ශනවලදී ආලෝක රටා මෙවීම. විවිධ සංදර්ශනවලදී ආලෝක රටා මෙවීම. තුන්වෙනි කාරණා යන්ත්‍ර සූත්‍රවල චලන හඳුනා ගැනීමට. යන්ත්‍ර සූත්‍රවල චලන හඳුනා ගැනීම. යන්ත්‍ර සූත්‍රවල චලන හඳුනා ගැනීම. අපි යනවා මේ රූපෙට. වාකලිට වඩා ටිකක් ලොකුට රූපය අදින්න දැන් පැහැදිලිව මම ඒකම ප්‍රයෝජනෙට ගන්නවා කාර්යයක් තියෙනවා. මේ විකාරක සමාන්තර වෙනවා අඩුවල කියලා අඳින්න ඕනේ. මම මේ අඩුව කියලා නෙමෙයි ඇදලා තියෙන්නේ අඩුව කියලා අඳින්න ඕනේ. අග්ගා සම්පූර්ණ කරගන්න විසාදී පරාවර්තනයකට අපි කාරණාට කරන්නේ රළු පරාවර්තන පෘෂ්ඨ මගින් සිදු කරයි. රළු පරාවර්තන පෘෂ්ඨ මගින් සිදු කරයි. රළු පරාවර්තන පෘෂ්ඨ මගින් සිදු කරයි. ඊගාට සමාන්තර ආලෝකය විවිධ දිශා ඔස්සේ සමාන්තර ආලෝකය විවිධ දිශා ඔස්සේ පරාවර්තනය කරයි. පරාවර්තනය දැන්
කණ්ණාඩියකින් මුණ බලනකොට නම් සවිති කිව්වයි. මේ වගේ විසාරි පරාවර්තනත් අපිට ඕනි වෙනවා. විසාරි පරාවර්තන කොහෙද සිද්ධ වෙන්නේ? මේ වැඩිපුරම අපි දකින විසාරි පරාවර්තන තමයි වඩා ප්‍රයෝජනවත් වෙන්නේ. වැඩි අවස්ථා ගන්න ප්‍රයෝජනවත් වෙන්නේ විසාරි පරාවර්තන. ඒ උදාහරණයකට මගේ එකට ආලෝකය වැටෙනවා කියන්නේ වාපාන්ති කාමරේ ඉන්නවා කියලා. ඉතින් මේ කැමරාවෙන් මේ ඔයා ෆෝන් එකකින් හරි ලැප්ටොප් එකකින් හරි බලනවනේ. මම ඉස්සරහා ඉන්නවා. එතකොට මෙහෙන් එන ආලෝකය මගේ මූණේ වැටිලා ඔයාගේ ඇහැට. ඒක මගේ මූණ වන්නාදියක් වගේ නේ වලවල් තියෙනවා. ඉස්සිච්ච තැන තියෙනවා. මෙතන කොච්චර කුසද නේ. සුබට පුස්තියක්. ෆල් පුස්තියක් වලකුඩ නිසා. එතකොට ඒ ආලෝකය වගේ විසාරි පරාවර්තනය. ඒකයි අපිට පේන්නේ. මම සවිති පරාවර්තනයක් කරන වස්තුවක් වුණා නම් මම ආලෝකයේ මෙහින් විහිදෙනකොට ඒ විහිදෙන තැන ඉඳලා මම විතරයි මම පේන්නේ. මොකද මෙතන මම ඉන්නකොට මෙතන ඉන්න ළමයි හැමෝටම පේනවා. ඒ මගේ දේහයේ වදින ආලෝකයේ විවිධ අතට විසිරලා යනවා. එහෙම ගහක් හිතන්න. දැන් මේ ගහ මෙහෙම කියනකොට මේ ගහ මතට සූර්යාගෙන් ආලෝකය වැටෙන්නේ. සූර්යාගෙන් ආලෝකය වැටෙනවා. ඒ වැටෙන ආලෝකය මෙහෙටත් පරාවර්තනය. මෙහෙටත් පරාවර්තනය. මෙහෙටත් හැමතැනම. එතකොට මේ ඕනම දැනගෙන ඉඳලා මේ පොළ ගහනවා. හැබැයි විතර ගහේ දෙවියක් තියෙනවා කියලා හිතන්න. මෙතන දෙවියක්. මෙයාට වැඩි මෙහෙන් යන ආලෝකේ. ඒකවල මෙයාට ගෙඩිය පේන්නේ නැහැ මෙතන. එයාට ගහේ මේ පැත්ත පේනවා මේ පැත්තේ ඉන්න එක කරන්නේ. ඔය ගහ වටේටම කට්ටිය ඉඳගෙන බැලුවත් එක එක කෙනාට ගහේ විවිධ පැති පේනවා. සවිති පරාවර්තනය මේ විසාරි පරාවර්තනය හසිත කරනවා. තේරුණාද? right. අප අවට ඇති ගස් උදාහරණ දෙකයි. අප අවට ඇති ගස් නිවාස කඳු කමාද දාන්නේ ගස් නිවාස කඳු සතුන් මගින් සූර්යාලෝකයේ පරාවර්තනය කිරීම. සතුන් මගින් සූර්යාලෝකය පරාවර්තනය කිරීම. ප්‍රයෝජනවත් වන අවස්ථා. පළවෙනි එක පොතක අකුරු කියවීම. පොතක අකුරු කියවීම. චුට්ටක් ඕනේ. දවල්ට ඒක කොහොමද පොතක සුමතයි. එන්නේ බෝඩ් එකේ මම මෙතන අඳිනවා රුපියල්. මේ රුපියල් අතනින් ඉඳලා මේ කිව්වොත් එයාටත් පේ. පෙළමින් ළමයටත් පේ. මෙතනින් ඉඳලා මෙතන. අතනින් ඉඳලා ඒ කියන්නේ මෙතෙන් කරගෙන ආලෝකය මෙහෙට පරාවර්තනය වෙලා මෙහෙටත් ගිහින් මෙහෙටත් ගිහින් දැන් තේරුණා. දැන් මේ සවිති ගමන නිමැරෙන එකම පැත්තකට විතරයි. දෙවෙනි පරිසරයේ ඇති වස්තුන් විවිධ දිශාවල සිටින අයට නිරීක්ෂණය කළ හැකි. හොඳයි අපි ආලෝක පරාවර්තනයේ යටතේ පරාවර්තනයේ තියෙන අවසාන අනුමාතුකාව තියෙනයි හදන්නේ. ආලෝක පරාවර්තනයේ අවසාන අනුමාතුකාව තියෙනයි. ඒ තමයි ආලෝක තලදර්පණයක් මගින් සිදුවන සෑදෙන ප්‍රතික්‍රියා. මේක අපේ විශේෂ නිර්දේශ අපි අච්චුපතිය නම් තියෙන එක ලක්ෂයක් අරගෙන ලක්ෂයෙන් නිකුත් වන ආලෝක කිරණ යොදාගෙන දැන් මට හිතෙනවා ඔයාලට පුළුවන් මේ තේරුම් ගන්න 11 විශේෂ නිර්දේශේ උගන්වන ක්‍රමයටම නිවැරදි වස්තුවක් තියෙන එහෙම රූපයක් යනදයි කියලා ඔයාලට තේරුම් ගන්න බැරි වෙනවා. ඔයාලට තේරුම් ගන්න බැරි වෙයි කියලා මට සැකයක් තියෙනවා නම් මම ඒක සරල කරනවා අනිවාර්යයෙන්. මේක සරල කළේ මේ මට්ටමින් කිව්වට ඔයාලා තේරුම් ගන්න පුළුවන් කතාව. මේ තියෙන්නේ මේසයක්. හරි. මේ මේසේ කණ්ණාඩියක් තියලා තියෙනවා. තල දර්පණයක් තියලා තියෙනවා. එතයි. දැන්
මේකෙන් හැදෙන ප්‍රතිබිම්බ ගැනයි කතා කරන්නේ. අපි වස්තුවක් තිබ්බම මේකෙන් රූප මේ හැදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ ගැන කතා කරනවා. එතකොට ආලෝකයේ පාඩමේදී ප්‍රකාශ විද්‍යාවේදී ආලෝකය කියන්නේ වස්තු විදිහට අපි පාවිච්චි කරන්නේ ඊහිසක්. ඊහිසක් පාවිච්චි කරන්නේ නෙමෙයි. ඊහිසක් පාවිච්චි කරනවා. අපි ඒක මෙන්න මේ මුතුනේ තමයි ආලෝක දෙන්නේ. මේක තමයි වස්තු. මම රෝස පාටින් කියන්නේ වස්තු. මේ වස්තුවෙන් ප්‍රතිබිම්බයක් නිර්මාණය වීම සඳහා වස්තුවෙන් මොනවද හදන්න වස්තුවෙන් ප්‍රතිබිම්බයක් නිර්මාණය වීම සඳහා අවම වශයෙන් ආලෝක කිරණ දෙකක්වත් නිකුත් වෙන්න ඕන. අවම වශයෙන් ආලෝක කිරණ කියද්ද දෙකක් නිකුත් වෙන්න. ඔන්න මේ දෙකෙන් මම එකක් මෙන්න මෙහෙම එකක් මෙහෙම. ඔන්න දැන් මේ කිරණේ කණ්ණාඩියේ වැදිලා මොකද වෙන්නේ? කණ්ණාඩිය ඇතුළට යන්නේ නැතිලා පරාවර්තනය වෙලා යනවා. පරාවර්තනය වෙන්නේ කොහොමද? පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වෙනවා. ඒවා දන්නා මේ කියන්නේ පතන නාස්ති. දැන් අපි මේකට අභිලම්බයක් අඳින්න ඕනේ. මේ පතන කෝණයට පරාවර්තන කෝණය සමාන වෙන විදිහට මේක මෙහෙම යනවා. පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වෙන විදිහට මෙන්න මෙහෙම යනවා. නමුත් මේ අවස්ථාවේ පොඩි කපටිකන්තික කරනවා පොඩි වංචාවකින් මම මේ වැඩි පොළලා ගන්නේ බලන්න මම මේක කරන විදිහ සද්දයෙන් කියන්නේ වංචාවක්. නමුත් ඔයා එක දෙන්නගෙන ඉන්නම වෙනවා. මම මේ වස්තුවෙන් නම් මෙතෙන්ට තියෙන තුන මෙහෙමයි. කියන්නේ නැතුව කරන්න. ඒක සමාන දෙයක් නෙවෙයි. ඊටවට වස්තුවේ සමාන. පොරවැඩට ගහල් කියන්නේ සද්ද නැතුව. මෙහෙමයි දැන්. මේ කිරණේ කොයිකට අඩුවල තියලාම අන්තිම මොකද අඩුවල තියලා ඉන්නේ නැත්නම් මේක වරදිනවා. ඒක නෑ මට වැරදිච්ච එක මම ලහිනානේ. දැන් මෙහෙම වෙලා තියෙන්නේ මුලින් නම් මේ කියන්නේ නැතුව. දැන් එක කිරණයක් ඔය කොහාට හරියට තැනක් කියලා නේ. මේ මට ඉතිච්ච හැටි මෙතෙන්ට. කහ පාටේ දාගන්න. පැන්සල් තුල ඉතාම සිහින් කළා මේවා පැන්සල් තුල හින් කළා මේ පැනින් එහෙම අඳින්න. මාත්‍රේ ටික වෙන්නේ නැහැ ඉතින් චෝක්ලේ වෙන්නේ නැහැ. දැන් මෙන්න මේක කියන්නේ. දැන් මේක වැඩිලා ආපහු වෙනවනේ. එන කිරණි දන්නේ කොහොමද දන්නවද? අර අපි මෙතන මේ දුරට සමාන දුරක් මෙහෙම තියලා ඒ දුරට කුස සමාන දුරක් තිතක් කියලා ගත්තා මෙතන ඒ තිතයි මේකයි අතර කොහොමද වශයෙන් තියලා මේක හිම අඳින්නේ නැහැ. ඒක අඳින්නේ නැහැ කඩේලක් කන්නේ. මෙන්න මෙහි. ඒ කඩේල පොඩක් අගට දිගට තියන්න අඩිරුල දිගම අඳින්නේ. ඔන්න යන පිළිවෙල යන පාර. කොයිතකොට පතන කෝණ, කොයිතකොට පරාවර්තන කෝණ, කො අභිගම වංචාව කරලා කියලා පේනවනේ. අපි වංචාව වහනවා. එන්න මෙතෙන්ට හරියට දෙකට නැදින්න ඕන රේඛාවක්. ඒක තමයි අපි නෑ. ඇඳලා හරියට දෙකට දෙන්න සමච්චි. මේ කෝණේ ඔන්නම වෙන්නව සමාන. ඒකවල බලන්න කියලා පෙනේ මේක සමාන වර්ග ඒකෙන් තමයි ගත්තේ. දැන් එක කිරණ එක වෙලා. මේක එකක් නෙවෙයි එකම තමයි මේකේ වෙදලා දෙන්නේ. තව එක කිරණයක් ඕනේ. ඒ කිරණේ ඔයාට ඕන මෙතෙන්ට කිසිම ප්‍රශ්නයක්. ඕන මෙතෙන්ට. ඕන තැනකට දාන්න. මම නම් කියනවාට මගේ ලේසියට තන්නේ කියන්නේ මෙන්න මේක.
හරියට ගිහින් ආල්ස කරනවා. දැන් පතන කොහොමද කීයද? අහපු ගාන කියන්නේ හිතනවා පතන කොහේ අනුවයි කියලා. පතන කොහේ අනුවනේ මෙතන අනුව තමයි. පතන කොහේ කියන්නේ පතන කිරණය අභිලම්බයක් අතර. අභිලම්බ කියන්නේ පතන ලක්ෂයේදී පරාවර්තන කුෂ්ඨයට අනුලබන රේඛා. අභිලම්බෙත් ඒක දිගේමයි යන්නේ. එතකොට මෙන්න මේකයි අතර කොහේ කීයද බිඳුවයි. අභිලම්බෙ මේක කිරණේ මේක. එක උඩ එක දෙක මෙයන්. එතකොට බිඳුව. එතකොට බිඳුවේ පතන කෝණේ බිඳුව නම් පරාවර්තන කෝණේ බිඳුවයි. කිරණේ ඒක දිගේම අපව. මේක ගිහින් ඒක දිගේම අපව වෙන කිරණේ මෙන්න චුට්ටක් කියලා ඉවරදීමක් වුණා කියලා බලන්න. ඒක දිගේම අපව. දැන් බලන්න මෙන්න ඇහැ කියලා බලන්නේ මෙහෙ වස්තුව මෙහෙම තියලා මෙහෙන් තමයි ඇහැ කියලා බලන්නේ තියෙන්නේ. මේ ඇහැට මේ කිරණේ මේ කිරණ දෙක විහිදුනේ මේ කිරණ දෙක විහිදුනේ ඒ හිසේ. ඒ කිරණ දෙක විහිදිලා ගිහින් කොහේදී හරි ආයෙ එකතු වුණොත් අන්‍යතන තමයි ප්‍රතිබිම්බය. හැදෙන රූපේ හැදෙන ප්‍රතිබිම්බය. ඉතින් වාට තේරෙන්නේ නැති. මේ කිරණේ ආයි කවදාවත් එකතු වෙන්නේ නැහැ. මේක එන්නේ උඩට යනවා මේක සමාන්තරව මෙහෙම යනවා. නමුත් ඇහැ කියලා බලන නිමිතට පේනවා මෙන්න මෙහෙම බලනකොට මෙන්න මේ කිරණේ ආනන්දින් ඉඳන් එනවා වගේ. මෙන්න මෙහිඳන් එනවා වගේ පේනවා. ඇත්තටම කියනවා නෙවෙයි කියනවා වගේ පේනවා. ඒ වගේම මේ කිරණේ මෙහෙන් ඉඳන් එනවා වගේ පේනවා. මේ කිරණ කඩේ එනවා නෙවෙයි එනවා වගේ. අන්න එතකොට මෙහෙන් ඉඳන් බලනකොට බලන්න මේ කිරණේ අරහින් ඉඳන් එනවා වගේ පේනවා. මෙන්න මේ කිරණේ මෙහෙන් ඉඳන් එනවා වගේ පේනවා. එතකොට මෙන්න මේ හරියට මේ කිරණ දෙක එකතු වෙලාද මේ එකතු වෙන්නේ පැත්තට කිරණ ගියේ නෑනේ. කිරණාරේ මෙහෙන් ඇවිත් උඩට ගියා මෙහෙන් ඇවිත් මෙහෙම. අරහෙට කිරණ ගියේ නමුත් මෙහෙන් බලන මිනිස්සෙකුට මෙහෙන් ඉඳන් එනවා වගේ පේනවනේ. එතකොට මෙතන කිරණ එකතු වෙලා වගේ එකතු වෙලා වගේ පේනකොට එතන ප්‍රතිබිම්බයක් නෙමෙයි ප්‍රතිබිම්බයක් වගේ එකක් තියෙනවා. ප්‍රතිබිම්බයක් වගේ එකක්. ඔන්න ඇදෙන මොනවද යාගේ ලක්ෂණ? මොනවද යාගේ ලක්ෂණ? මෙන්න ලක්ෂණ. පළවෙනි ලක්ෂණ. හැදෙන ප්‍රතිබිම්බයේ වස්තුවක විශාලත්වයෙන් සමානයි. දැන් ඔයාලා හිතයි මම මෙතන ගානට කුස මැනලා ලුට් එක තියලානේ ගත්තේ ඒකයි මේ ආවේ කියලා. නෑ ඒක සමානයි. ඔයා යන්න ඔයාගේ අල්මාරියේ තියෙන කණ්ණාඩි මේසෙක නතර කරන්නේ. අල්මාරි කණ්ණාඩියක් තියෙනවා යන්න. ගින් චුට්ට ලං වෙන්න කණ්ණාඩියෙන් පේන ඒ බහුබුත රූපේ. හොඳටම ලං වෙන්න අවසානයේ ඒ පේන රූපේ නහය ඔයාගේ නහය ගෑවෙනකම් යනවා. නාස්තික හරියට මෙහෙම හිටිනවනේ ටික කරලා බලන්න. නාස්තික එක මට්ටමට හිටිනවා කියන්නේ ඔය දෙන්නගේ උස සමාන. ඔය දෙන්නගේ උස කියන්නේ මේ මොකද්ද බලන්න කියන්නේ? කණ්ණාඩි ඉදිරියට ගියහම ඔයාගේ ප්‍රතිබිම්බේ උස මේ චෙක් කරන්න. ගෝන්ඩන හයිට නැහැ. ඒ කියන්නේ විශාලත්වයෙන් සම. උස වැඩි නෑ උස. ඔයා උස වැඩි වුණා නම් ප්‍රතිබිම්බේ නරලා හදිනවා වෙනවා. ප්‍රතිබිම්බේ විශාල වුණා නම් ඔයා වෙනවා යාගේ. නේ දැන් ගාන්න සෙට් වෙන්නේ. වස්තුව මේ ප්‍රතිබිම්බේ වස්තුවට විශාලත්වයෙන් සමයි. ප්‍රතිබිම්බය වස්තුවට විශාලත්වයෙන් සමයි. උදාහරණ ලේසි. දෙවෙනි උඩුකුරුයිද යටිකුරුයිද වස්තුවට උඩුකුරුයි කොහොමද තිබෙවත් උඩුකුරුයි ප්‍රතිබිම්බේ උඩුකුරුයිද යටිකුරුයි. ඒක උඩුකුරු. ඇයි මෙහෙම කියන්නේ? කොහොමද උඩුකුරුයිනේ? කන්නාඩි ඉස්සරහට ගිහින් බැලුවා කකුල් දෙක උඩට ගිහින් ඔළුව පහළට හැදලා රූප පේන්නේ එහෙම පේන තරපන තියෙන ඒකයි නේද ඔය අපේ කල්ගත්තලින් පෙන්වන්නකොට එහෙම පේන තරපන එහෙම මේක එහෙම කියන උඩුකුරු කියලා එහෙම වෙනේවට යටිකුරු කියලා කියනවා පොදු දෙවෙනි ලක්ෂය
ඇත්තටම මෙතන සත්‍ය ප්‍රතිබිම්බයක් හැදුණා. නේ? ඇත්තටම මොම එකක් නෙවෙයි. එතන එහෙම එකක් ඔය බලන්න මම දැකලා තියෙන කල්ලාඩි මෙහෙම පැත්තෙන් බලද්දී මෙහෙම බලනවා. අපේ න්‍යාය බලනවා. මෙහෙම අතද. මෙහෙම කියනවා වගේ පෙනුනට උගේ රූපේ එහා පැත්තේ එහෙම එකක් නෙවෙයි. අඩුම ගානේ මේ පැත්තේ තිරයක් තිබ්බොත් තිරේ මතට එන්නේ. ඇතැම් දර්පණ තියෙනවා. අපේ මතකද මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක ගහුවම මෙතන තිරයක් දාලා ඒ තිරේ මතට රූප ටික එනවනේ. ලැප් එකේ තියෙන රූප. අන්න ඒ වගේ ඇතැම් දර්පණ තියෙනවා. මේ පතිත වෙනවා. ඒ තිරේ. අපේ ප්‍රැක්ටිකල් වෙන්නත් බැහැ මේ කියන තත්ත්වම කම්පණය හරවල අර පැත්තේ තමයි වස්තු තියෙන්නේ ඉතින් පාට දෙන්නලි කියන්නේ අවතර දර්පණයක් කරගෙන බලමු ආපු දවසේ මතක තියෙන දෙයක් අන්න හතේදි කළා නේද මතකද හතේ මේ බිත්ති වලට අර යට තියෙන දර්ශන රූප අරන් පෙන්නේ ටියුට් එකේ කව පේජ් එක තියෙන සුදු පාට පැත්ත තියෙන අර දස්කොලන් ඒකට අරන් දෙන්නේ තිරේකට ගන්න කවදාවත් මේක තිරේකට ගන්න ඒ කියන්නේ අත ඒ කියන්නේ තිරේකට ගන්න පුළුවන් නම් තාත්තිකයි ගන්න බැරි නම් අත මේ කතා ඊගාව මේ මූණ බලන කන මේ මගේ දකුණු අතේ චෝක් කැලක් තියලා මේ වම් අතේ මොකද දකුණු අතේ චෝක් හරි ඔය තුන කරලා බලන්න කන්නාඩි ඉස්සරහින් මම යනවා කන්නාඩි ඉස්සරහ මේ ඉන්නේ කන්නාඩියෙන් පේන මම දැන් මගේ අත් එක මේක තමයි මට පෙන්නන්න යමුනාව තියෙනවා මෙහෙම බලන්න මෙහෙම දැන් තියෙනවා මගේ දකුණු අතේ චෝක් කැල්ල තියෙනවා මේ දකුණු අතේ චෝක් කැල්ල දැන් මෙහෙම මේ චෝක් කැල්ලෙන් ඉඳන් එන කිරණ මෙහෙම එලා ඊතර චෝක් කැල්ල හැබැයි මේ පැත්තේ චෝක් කැල්ලක් තිබුණේ ඉතින් ඒකේ ඇලි පහ එකයි දැන් දකුණු අතේ චෝක් කැල්ල වම් අතේ ඇලි දැන් ඊට පස්සේ මම මෙහෙම බලන්න මොකද වෙලා තියෙන්නේ බලන්න චෝක් කැල්ල දැන් හරි දැන් බලන්න මගේ චෝක් කැල්ල තියෙන පැත්තේ නෙමෙයි මේකට චෝක් කැල්ල තියෙන්නේ මගේ නිකන් දැන් තියෙන්නේ චෝක් වම දකුණ මාරු මතකද හතේ A අකුරයි B අකුරයි O අකුරයි තව මොකක් O අකුරක් අපි රූපෙක ඇඳලා කණ්ණාඩිය තියලා එහා පැත්තේ රූපය. අකුරු වම දකුණු මාරු. ඇම්බියුලන්ස් කියලා ඉස්සරහින් ගහලා තියෙන අනිත් පැත්තටනේ. දර්පණයෙන් බලනකොට හරියට මාරු වෙන්නේ. වම දකුණු මාරු. ඒකට විද්‍යාවෙන් කියන්නේ පාර්ශ්වික අපවර්තනයකට ලක්වේ කියලා කියනවා. පාර්ශ්වික අපවර්තනයකට ලක්වේ. තේරෙන භාෂාවෙන් කියනවා නම් වම දකුණ මාරු වේ. අවසාන කාරණාව. මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට තියෙන දුර. අපි කියනවා වස්තු දුර. මම බැලුවේ ඒක පන්ති කියන කාරණාවක් කියලා. කාරණා ගොඩක් ආපු නිසා. නේ. වස්තුවේ ඉඳන් දර්පණයට තියෙන වස්තු දුර මේක ප්‍රතිබිම්බයනේ. දර්පණයේ ඉඳන් ප්‍රතිබිම්බයට තියෙන දුර ප්‍රතිබිම්බය. මේ ටික සමයි. ඒ කියන්නේ ප්‍රතිබිම්බ දුර වස්තු දුරට විශාලක් තියෙනවා. මගේ රූපේ පොඩි පොඩි වෙනස්කම් පාට පේනවා ඇති. ඒක ඉතින් හරියට දෙකක් නෙමෙයි. ප්‍රතිබිම්බ දුර වස්තු දුරට සමානයි. ඒකත් බලන්න පුළුවන් වාට. ඒ කොහොමද? ගන්න මීටරට. අරගෙන තියන්න බල. අනිත් පැත්ත තියන්න අර අල්මාරි තියෙන කණ්ණාඩි. කියලා මෙහෙම අරන් ගිහින් ඕනෝ කියලා තද.
මෙහෙම තියලා තරඟලා අපි කොහොමද? දැන් ඔයයි කන්නාඩියයි අතර මීටර දෙකයි විතර. ඒකෙන් පේනවලු ඒකගේ කන්නාඩියයි අතර මීටර දුරකින් තියෙනවා. මීටර උනක් දෙන්න නැත්නම් කොස්ස කියන්නේ. එක පැත්තක් කම්බානිට අනිත් පැත්ත කන්නාඩියට පරද කරගෙන ඉන්නේ. අත් දෙක අතර. ඔයා තමයි වස්තුව. අම්මගේ තාත්තගේ කැමෝනේ. එතකොට ඔයා වස්තුව. ඔයාගේ ඉඳන් දර්පණයට තියෙන තුර කොස්සෙන් එක. ඔයාට පේනවා දර්පණය තුලින් අර බහුබූතයනේ. ඒකත් ඒ වගේම කොස්සක් බඩට තියාගෙන. ඒක දිනන දර්පණයට තියෙන්නේ කොස්සෙන්. ඒ කියන්නේ ප්‍රතිබිම්බවලට සමානයි නේ. right. අපි මේ මුඛයන්නේ නෝ. මේ මුඛයන්නේ නෝ. මේක අවශ්‍ය කොටස් මම අපෝ අයින් කරනවා. කලින් වගේ මොනවා මේ ටික නේද? අපි විස්තරේ කියලා මේ වෙලේ ඉවර කරමු. වාට මුඛයෙන් ගන්න පුළුවන් නැවත බලලා හරි ඕකේ. පිටුවංක 9 සෑදෙන ප්‍රතිබිම්බය පළවෙනි තරුව ප්‍රමාණයෙන් වස්තුවට සමාන. ප්‍රමාණයෙන් වස්තුවට සමාන. දෙවෙනි කාරණාව උදුකුරුයි. උදුකුරු. ඊගාව කාරණාව අතාත්විකයි. අතාත්විකයි. අන්න වරහන් ඇතුලේ ලියන්න තිරයකට ගත නොහැක. තිරයකට ගත නොහැක. ඊගාව කාරණාව පාර්ශ්වික අපවර්තනයකට ලක් වේ. පාර්ශ්වික අපවර්තනයකට ලක් වේ. අමාරු වචන පැටලීම් එක තියෙනවා නම් අච්චුපතක් බලලා එහාම කරගන්න ඕනේ. ඔයා මේ වැඩේ කරන්න ලෑස්තිනකොට ටියුට් එකයි අච්චුපත ඔක්කොම ගන්න පුළුවන්. මේ පෙරපොතම බලලා ඉන්නත් එපා. පාර්ශ්වික අපවර්තනයකට ලක්. අන්න ඒකේ වරහන් ඇතුලේ ලියන්න ඉත ඇතුලේ වම දකුණ මාරුයි. උතුර දකුණ නෙමෙයි වම දකුණ මාරුයි. ඊගාවික ප්‍රතිබිම්බ තුර වස්තු දුරට සමාන. ප්‍රතිබිම්බ තුර වස්තු දුරට සමාන. ප්‍රතිබිම්බ තුර වස්තු දුරට සමාන. තල දර්පණ ඉවර කරමු. තල දර්පණ වල බාර. තල දර්පණ වල බාර. ඉතින් තල දර්පණ පාවිච්චි කරන්නේ මොකද? ඊට කොට මතක් මූණ බැලි. ලියන්න මුහුණ බැලි. මුහුණ බැලි. ඊගා දෙවෙනි ඔය ලවස් වගේ වයි ඉස්සර රත්තරන් බඩ වල තිබෙන දැන් නම් කියන්නේ දර්පණ දාලා. මෙහෙන් බැලුවොත් ඒ තියෙන බඩු ටික ඩබල් වෙලා එහා පැත්තේ තියෙනවා. එළවලු කඩවල. වා දැකලා කතරගම පූජාවක් කියන තැන කන්නාඩි තියෙනවා. ඈතින් නම් බලනකොට තියෙන පළපු ටික දෙකක් වෙලා තියෙනවා. යන්න හිතෙනවා, ගන්න හිතෙනවා, ආසෙ හිතෙනවා. ගියාට පස්සේ තමයි දුන්න භාගයේ තියෙන්නේ. කියන්නේ විලඳ සල්වල පාණ්ඩ විලඳ සල්වල පාණ්ඩ වැඩිපුර ඇති බව පෙන්වීමට. වැඩිපුර ඇති බව පෙන්වීම. සැලොන් එකේ දෙන්නේ ඇති. කොල්ලේ කපන්න දෙන්නේ එතන ඇති. කපන් ඉස්සරහ පැත්ත පේනවනේ කන්න. පිටිපස්ස බලාගන්න පිටිපස්ස උත් තල් දර්පණ තියෙනවා. එතන මේ නෑ. ඒව තල් දර්පණ තියෙනවා. ඒක ලියමු අපි. කොණ්ඩේ කැපීමේදී හිසේ. කොණ්ඩේ කැපීමේදී හිසේ.
පිටුපස කොටස නිරීක්ෂණය. පිටුපස කොටස නිරීක්ෂණය. ඊගාව කාරණා ආලෝක අන්වීක්ෂව මතකද යට තියෙනවා දර්පණ කියන්නේ ආලෝක අන්වීක්ෂය ආලෝක අන්වීක්ෂය ඊගාවට අර කබල් වැටීම දාලා හොලෝ බලන ත්‍රිකෝණාකාරයේ ප්‍රිස්ම වගේ කාරණා ගන්න නේද යන්න බහු රූපීක්ෂ සෑදී බහු රූපීක්ෂ සෑදී බහු රූපීක්ෂ සෑදී ඒකේ අවසාන කාරණා මෙහෙම දාලා අර පරීක්ෂය හදන්න නොපෙනෙන්නේ දැන් බලන්න මේ පරීක්ෂ සෑදී පරීක්ෂ සෑදී උන් අපේ ආලෝකයේ පාඩමේ පළවෙනි කොටස ඒ කියන්නේ ආලෝක පරාවර්තනය ඕනම යන්නේ ආලෝක පරාවර්තනය කියනවා අපි ඊගාව කොටසේදී ආලෝක වර්තනය ගැන ඉගෙන ගමු එහෙනම් ආලෝක පරාවර්තනය කොටසට පාඩම ඉවරයි.